එහෙනම් පළවෙනි විභාග ගාන පුතේ ගන්න අතට. හරි. විභාගයේ පුතේ මේ ගාන අපි හදන්න ගත්තාම මේක මේ හදිස් වෙන්න එපා. හරි. කලබල වෙන්න එපා. මොකද්ද මේ දීලා තියෙන්නේ කියලා මුලින්ම කියවන්න එකපාරක්. හරි. කියවන්න එකපාරක්. ඒ කියන්නේ මේක අපි ගන්න ඕනේ ඔළුවට. මොකද්ද මේ කතන්දරේ? හරි. මේ කතන්දරයක් විදිහට දකින්න. හරි. කතන්දර අහන්න ආසනේ පුංචි කාලේ නම්. හරි. කතන්දරයක් විදිහට දකින්න මොකද්ද මේ දීලා තියෙන්නේ? එකපාරට මේක කියෙව්වා හැදුවා එහෙම කරන්න එපා. හරි. හරි. එහෙනම් බලමු කියව මාත් එක්ක. හරි. දැන් හදලා ඇති තියෙන තමන්ගේ උත්තර ටික චෙක් කරගන්න. මිනිසෙක් තමා සතු ඉඩමෙන් හරියඩක් බිරිඳටද හොඳ එක්කෙනෙක්. හරි. හොඳ සැමියෙක්. හරිද? බිරිඳටද ඉතිරිය සමසේ දරු තිදෙනාටම බෙදා දීමට අදහස් කළේ. දැන් මේක වෙලාද? දැන් මේක කියද්දිම අපිට තේරෙනවානේ මේක වෙලාද? මිනිසෙක් තමා සතු ඉඩමෙන් හරියඩක් බිරිඳට ඔන්න හරියඩක් හරියටම භාගයක් ඉතිරිය සමසේ දරු දෙදෙනාට දරුවෝ තුන් දෙනාට පුතේ සමානව බෙදා දීමට අදහස් කරා කියන එකෙන් අපිට කියන්න බෑ මේක කරලම කියලානේ. එයාගේ හිතේ අදහසක් තියෙනවා. හරි අදහසක් තියෙනවා. බලමු ඉස්සරහට. එහෙත් හදිසි අවශ්‍යතාවයක් නිසා හරි ඉඩමෙන් හතරෙන් එකක් මොකද උනේ? අන්න විකුණන්න සිද්ධ වුණා. හතරෙන් එකක් විකුණන්න සිද්ධ වුණා. එහෙනම් එයාගේ අපි අදහස් කරගෙන තියෙනවා එහෙම ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. එහෙම තමයි මෙයාට වැඩක් වෙලා තියෙන්නේ. හරිද? ඒ වගේ වැඩක් මෙයාට වෙලා තියෙන්නේ. අදහස් කරන්නේ කියා බින්දට භාගයක් දෙන්න. නමුත් ප්‍රශ්නයක් හින්දා එයාට හතරෙන් එකක් මුලින් විකුණන්න සිද්ධ වුණා. හරි. ඉස්සෙල්ලා කතන්දරේ මේ ඔළුවට ගන්නවා. හොඳද? හරි. ඊට පස්සේ අනතුරුව ඉතිරි ප්‍රමාණය හතරෙන් එකක් වික්කා ඉතුරුණු ප්‍රමාණය කලින් අදහස් කළ පරිදි බෙදුවා. ඒතර කලින් අදහස් කළ පරිදි බෙදුවා කියන්නේ කලින් කොහොමද පුතේ අදහස් කරේ? බිරිඳට දීලා භාගයක්. හොඳද? තමන් ගාව තියෙන ප්‍රමාණයෙන් භාගයක් බිරිඳට දීලා හරි. ඉතුරු ටික දරුවෝ තුන් දෙනාට සමානව බෙදන්න අදහස් කරා. හරි. එහෙනම් මුලින් ඔන්න හතරෙන් එකක් වික්කා. හරි. එහෙනම් දැන් මේ කතන්දරේ ඔළුවේ තියනවා නේද? හරි කතන්දරේ ඔළුවේ තියෙනවා. මොකද්ද කතන්දරේ? හතරෙන් එකක් වික්කා. දැන් කතන්දරේ ඔරිජිනල් එක ගමු අපි. අදහස් කරපු එක නෙමෙයි ඔරිජිනල් එක. හරි? හතරෙන් එකක් වික්කා. කොටසක් ඉතුරු වුණා. ඒ ඉතුරු වුණු කොටස මොකද කරේ? ඒ කොටසෙන් භාගයක් බිරිඳට දීලා ඉතුරු ටික දරුවෝ තුන් දෙනාට බෙදලා දුන්නා. ඔච්චරයි. හරි. එහෙනම් කතන්දරේ දැන් ඔළුවේ තියෙනවා. යන් පළවෙනි ප්‍රශ්නෙට. හරි. කියනවා හරි සරල ප්‍රශ්නයක් අහන්න. පුතේ මේ භාග ගානේ නෙමෙයි විභාග ඕනෑම ගානක හරිද? රෝමිලකන් 1 2 3 කියන ඒවා හතරක් ගමුකෝ අපි ඕනනම්. ඒවා ඕනම ළමයෙක්ට හදන්න පුළුවන් වෙන්න දෙන්න. හරි. ඒක විශ්වාස කරන්න ඕනම ළමයෙක්ට හදන්න පුළුවන් වෙන්න දෙන්න. ඒතර පස්වෙනි එක අවසාන රෝමිලක්කම තමයි ගොඩක් වෙලාට අමාරු කරන්නේ. හරි. ඒ හින්දා ඔයගොල්ලෝ විශ්වාසයෙන් අත ගහන්න. හරි විශ්වාසයෙන් අත ගහන පුංචි සරල ප්‍රශ්න වලින් අහන්නේ. බලමු ඉඩමෙන් හතරෙන් එකක කොටසක් විකුණු පසු ඉතිරි වූ ප්‍රමාණය මුළු ඉඩමෙන් කවර කොටසක්ද? හරි ලේසි. අපි මේක ඉතිරිය හොයන්න ඉදා කතා වුණා. හතරෙන් එකක් පුතේ වික්කට පස්සේ ඉතුරු. මේ බලන්න. මේ හතර. මෙන්න හතර. එදා මම කියා දුන්නා නේ. මෙන්න හතර. හතරෙන් එකක්. එකක් විකුණනවා. හරි හතරෙන් එකක් විකුණනවා. කීයක්ද ඉතුරු? ඉතුරු 3යි. හරි උත්තර දානවා ඉතුරු 3යි. හැබැයි පුතේ නිකන් 3 ලියන්නේ කොහොමද? හතරක් නෙතිද්දේ හතරෙන් 3යි. හතරෙන් 3යි. ඒක ලියන විදිහක් තියෙනවා. මෙන්න මෙහෙමයි. හරි. එහෙනම් අපේ ඔන්න පළවෙනි ගාන. හරි මම මේ අයිනෙම ලියන්න පටන් ගන්නම්. මාව පේන්න ඕනේ නැහැ. ගාන පේන්නයි ඕනේ. හොඳද? හරි. එන්න 1 හරි. මේකේ රෝමිලක්කම් 1. හතරෙන් එකක් වික්කට පස්සේ ඉතුරුනේ කොච්චරද? පුතේ අපි ගාව තිබ්බ එයා ගාව තිබ්බ සම්පූර්ණ ප්‍රමාණය 1යි කියලා සලකන්නේ. එකෙන් ගියා හතරෙන් එකක්. එදා මේක කතා කරා. එකකින් ගියා හතරෙන් එකක් සමානයි. අපි දන්නා උත්තරේ කීයද? 4න් 3යි. 4න් 3යි. මෙන්න 4න් එකක් වික්කට පස්සේ එයා ගාව ඉතිරුණු ප්‍රමාණය. හරි. මුළු ඉඩමින් හොඳද? මුළු ඉඩමින්. හරි. යන්න රෝමිලකම් 2.
ඊට පස්සේ කියනවා මේ බිරිඳට ලැබුණේ මුළු ඉඩමෙන් කවර කොටසක්ද? දැන් මේ ගානේ කියුවා නේද? අපි එකපාරක් ගාන හොඳට කියුවට පස්සේ අනේ කතන්දරේ මතකයිනේ. දැන් මේ වික්කා විකුණුවාට පස්සේ මේ ඉදිරිය. හරිද? ඊට පස්සේ ඉතිරි වෙච්ච ප්‍රමාණය කලින් අදහස් කළ පරිදි බෙදා දුන්නා. කලින් අදහස් කළේ මොකද්ද? බිරිඳට භාගයක් දෙනවා. බිරිඳට භාගයක් දෙනවා. සම්පූර්ණ ඉඩම තිබ්බත් එයා ගාව දැන් චුට්ටක් තිබ්බත් බිරිඳට භාගයක් දීලා තමයි දරුවන්ට දෙන්නේ. ඒක තමයි යාගේ අදහස. හරි ලස්සන අදහසක්. හරිද? බිරිඳට භාගයක් දෙනවාමයි. එහෙනම් මේ දැන් මෙයා ගාව තියෙන්නේ මෙච්චරයි. දැන් මෙයා ගාව තියෙන්නේ 4න් 3යි. එහෙනම් මොකද කරන්නේ? එයා 4න් 3න් පුතේ භාගයක් දෙනවා කාටද? තමන්ගේ ආදරණීය බිරිඳට. උත්තර දානවා. හරි 4න් 3න් භාගයක් දෙනවා. එතකොට රෝමිලකම් එකේ අපි ගත්ත උත්තරේ රෝමිලකම් දෙකේ. මොකද්ද රෝමිලකම් දෙකේ අහන්නේ? බිරිඳට ලැබුණේ මුළු ඉඩමේ කවර කොටසක්ද? බිරිඳට. එහෙනම් මෙන්න කතාව. ඉතුරු ප්‍රමාණය මේකනේ. පුතේ ඉතිරියෙන් ඉතුරු වුණ ගානෙන් කොච්චරද? ඉතුරු ගානෙන් අන්න අල්ලයන් කියලා දුන්නා. අල්ලයන් කියලා දුන්නා. ඉතිරියෙන් කොච්චරද? භාගයක් දෙනවා බිරිඳට. ඉතිරියෙන් භාගයක් දෙනවා බිරිඳට. ඉතින් අපි දන්නවා පුතේ මේ අල්ලයන් කියන්නේ මොකක්ද? 4න් 3 අල්ලයන් කියන්නේ මොකද්ද? ගුණ කිරීම 2න් 1. 2න් 1. දැන් බලනවා මෙතන මොකද වෙන්නේ? කැපෙනවද කියලා. අපි දන්නවා ඉහළ පහළ කපන්න පුළුවන්. හරි? මෙතන ඉහළ පහළ කැපෙනවද කියලා බලනවා. බලමු. අන්න කැපෙන්නේ නැහැ. හරි? එහෙනම් ලවය පුතේ වෙනම ගුණ කරනවා. හරය වෙනම ගුණ කරනවා. 3 වරක් 1 3යි. අපි ගුණ කරමු. හරි? 3 වරක් 1 3යි. 4 වරක් 2 8යි. ඔන්න. හරි. ඔන්න. බිරිඳට මුළු ඉඩමින් 8න් 3ක්. හරි. බිරිඳට මුළු ඉඩමින් 8න් 3ක් හම්බුණා. හරි. මේ උත්තරය ඇවිල්ලා තියෙනවා නම් අන්න සතුටු වෙන්න. හරි. මේ උත්තරය ඇවිල්ලා තියෙනවා නම් සතුටු වෙන්න. හරි. එහෙනම් දැන් කතන්දරෙන් අපි භාගයක් ඉස්සරහට ගෙන තියෙන්නේ. මොකද්ද? ඔන්න ඉස්පොතේ ඉස්සල්ලාම 4න් එකක් වික්කා. ඉතුරු වෙන ප්‍රමාණය 4න් 3යි. ඒකෙන් භාගයක් බිරිඳට දුන්නා. ඒකෙන් භාගයක් කියන්නේ 8න් 3යි. හරි. සුළු කරලා ගත්තාම 8න් 3යි. හරි. දැන් එයා ගාව ආයි ඉතුරු වෙච්ච ප්‍රමාණය. දැන් එයා ගාව ඉතුරු වෙච්ච ප්‍රමාණය දරුවෝ 3 දෙනාට සමසේ බෙදනවා. බලමු ඊළඟට අහන එක. දරුවෙකුට ලැබුණේ මුළු ඉඩමෙන් කවර කොටසක්? අන්න. දැන් මේ දරුවෙකුට හොයන්න කලින්. හරි. දරුවෙකුට හොයන්න කලින් පුතේ මෙයා ගාව දැන් අවසානයේ ඉතිරි වෙලා තියෙන්නේ කොච්චරද කියලා බලන්න. එදා මතකද ඕගොල්ලන්ට කියලා දුන්නා භාග ගානක ඉතිරිය හොයන තැන් කීයද? දෙකක් තියෙනවා. ගොඩාක් භාග ගණන් වල. හරි මුලින්ම ඉතුරු වෙනවා මෙන්න මුලින්ම ඉතුරු වෙච්ච ගාන. ඊට පස්සේ අවසානයේ තව ඉතිරියක් එනවා. අන්න ඒ දෙක හදන්න පුළුවන් අපේ ලකුණු 10න් 10 ගොඩ. හරි ලකුණු 10න් 10 ගොඩ. එතකොට දැන් හැබැයි ඔළුවේ තියෙන්න ඕනේ මොකක්ද ඔයාලගේ? දැන් තමන් ගාව තිබ්බ ප්‍රමාණයෙන් තමන්ට නැති වුණු ටික හොයලා ඉන්න ඕනේ. එදා මතකද? හරි එදා මතකද අපි කරා? තමන්ට නැති වෙච්ච ටික කල්පනා කරන්න. දැන් මේ ඉඩම ඔයාගේ. මේ ඉඩම ඔයාගේ. ඔයාට නැති වුණේ. මුලින්ම නැති වුණා. මොකක්ද මුලින්ම නැති වුණේ? ඈ 4 වෙනි එක මේ නැති වෙච්ච එක. ගොඩක් ළමයි වරද්දනවා පුතේ මේ මෙයාව ගන්නවා. හරි ඉතුරු වෙච්ච එක මෙයාව ගන්නවා. මෙයාව ගන්න ගත්තා. හරිද? ඔයාගෙන් නැති වුණු ටික හොයා ගන්නවා. හරි මේ 4න් එකක් වික්කා. බිරිඳට දුන්නා 8න් 3ක්. දැන් ඔයාගෙන් නැති වෙලා තියෙන මේ දෙක නේද? ඈ විකුණපු කොටසයි බිරිඳට දුන්නු කොටසයි ඔයාගෙන් නැති වෙලා තියෙන්නේ දැන්. ඔයාගේ ඉඩමෙන් නැති වෙලා තියෙන්නේ. එහෙනම් ඉතුරු වෙච්ච ගාන හොයන්න නම් ඔයාගෙන් නැති වෙච්ච ප්‍රමාණය හොයලා ඉන්න ඕනේ. හරි? අපි ඒක ලියමු මෙහෙම. මේ විදිහට විකුණු හා බිරිඳට දුන්. පැහැදිලි වෙන්න හින්දා ලියමු. විකුණු හා බිරිඳට දුන් කොටස. හරි? බිරිඳට දුන් කොටස. හරි. විකුණු හා
ඔව් උත්තර දානවා විකුණු හා බිරිඳට දුන් කොටස. හරි ඔන්න පුතේ මේ විකුණු ප්‍රමාණය හොඳට ගානේ මේ මතක තියෙන්න ඕනේ 4න් එකයි වික්කේ. වික්කේ පුතේ 4න් එකයි. හරි ඊට පස්සේ බිරිඳට හම්බුනේ 8න් 3යි. මේක කියලා දුන්නා. හරි මේක සුළු කරන්න කියලා දුන්නා කවුද නවසංකස? හරි ඔයගොල්ලන්ට පුළුවන් මෙයත් 8න් පංගුවක් විදිහට ලියා ගන්න නැත්නම් පොදු හරයක් ගන්න මේ 4යි 8යි පොදු හරය 4යි 8යි පොදු හරය කවුද? හරි පුතේ මෙයාගේ ලොකු ඉලක්කම මම ඉදා කියලා දුන්නා මෙයාගේ ලොකු ඉලක්කම 8 8ේ ගුණාකාර කිව්වොත් 8 16 ඔය විදිහට යනවනේ ඊට පස්සේ පුංචි එක්කෙනා ආරම් බලනවා මේගොල්ලන්ව බෙදෙනවද කියලා. හරිද? 8 බෙදෙනවද කියලා බලනවා. බෙදුනානේ. එහෙනම් 8 තමයි පොදු හරය. කූපෝ. හරිද? එහෙනම් මෙයා පොඩි එක්කෙනාගෙන් 8 බෙදෙනවනේ. එතකොට ටග්ගා එකපාරින්ම අපිට කූපෝ හම්බුණා. එහෙනම් උත්තරේ 8. එහෙනම් පොදු හරය වෙන්නේ 8. 8 දැම්ම දැන් කොහොමද හදන්නේ? 8ට 4 ඒවා බලනවා. 8ට 4 ඒවා 2යි. ඒන උත්තරේ ලවයෙන් ගුණ කරනවා. 8ට 4 ඒවා 2යි. ඒන උත්තරෙන් ලවයෙන් ගුණ කරනවා. 8ට 4 ඒවා 2යි දෙවරක් 1 2යි. එකතු කිරීම 8ට 8 ඒවා 1යි. එක්වරක් 3 3. අන්න පුතේනවා 8න් 5. මේක උත්තරේද? නෑ මේ විකුණු හා බිරිඳට දුන් කොටස්. හරිද? විකුණු හා බිරිඳට දුන් කොටස තමයි 8න් 5 කියන්නේ. හරි. දැන් අන්න ඔයා ගාව තිබ්බ ප්‍රමාණය වික්කා බිරිඳට දුන්නා දැන් තමයි ඉතුරු වෙන්නේ 8න් 5 ඉතිරිය. අන්න අපි එයා තමයි 8න් 5 ඉතිරිය තමයි දරුවෝ 3 දෙනාට බෙදන්නේ. පැහැදිලිද? 8න් 5 ඉතිරිය දරුවෝ 3 දෙනාට බෙදලා දානවා. හරි. බෙදුම් බලන්න. ඔන්න බලන්න 8න් 5 ඉතිරිය. දැන් ඉතිරිය කොහොමද හන්නේ? එකෙන් අඩු කරනවා පුතේ 8න් 5. එකෙන් අඩු කරනවා 8න් 5. අන්න අපි දන්නවා මේ 8ක් තියෙනවා 5ක් අයින් වෙනවා 8න් 5ක්. එතකොට ඉතුරු කීයද 8න්? 8න් 3යි. අන්න 8න් 3යි. හරි. මේ තමයි දැන් ඉතිරිය. හැබැයි ඕකත් නෙමෙයි අහන්නේ. මොකක්ද අහන්නේ? දරුවෙකුට එක්කෙනෙක්ට ලැබුණේ කොච්චරද? හරි. එක්කෙනෙක්ට ලැබුණේ කොච්චරද? එහෙනම් මේ 8න් 3 3ට බෙදන්න ඕනේ. දැන් ඉතුරුලා තියෙන්නේ අපිට 8න් 3ක්. හරි. 8න් 3 බෙදන්න ඕනේ 3ට. ඒ කියන්නේ දරුවෝ 3 දෙනාට සමානව බෙදනවා. 8න් 3. ඉතින් මෙහෙම වැඩක් තියෙනවා පුතේ නේ. ඔන්න මේක චූට්ටක් බලාගන්න මම මේ මෙතන ලියන්නම්. පුතේ සංඛ්‍යාව දෙකෙන් බෙදුවා. හරි. සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවා කියලා ලිව්වත් එකයි. සංඛ්‍යාවක් දෙකෙන් බෙදනවා කියන්නේ පුතේ දෙකෙන් පංගුව කියන එකනේ. හරි. දෙකෙන් පංගුව කියන එකනේ. සංඛ්‍යාවක් එයාගේ දෙකෙන් පංගුවෙන් ගුණ කරා කිව්වත් එකයි. මේ දෙකෙන් මෙන්න එකම උත්තරේ. 10 දෙකෙන් බෙදුවාම 5යිනේ. 10 භාගයෙන් ගුණ කරපුවාම 2ට 1යි 10ට 2 ඒවා 5යි. 5 අරක් 1 5යි. දැක්කද? එකම උත්තරේ නේද ආයේ? හරි. සංඛ්‍යාවක දෙකෙන් පංගුව ගන්න නම් දෙකෙන් බෙදුවත් එකයි දෙකෙන් එකෙන් ගුණ කරත් එකයි. එහෙනම් මට චුට්ටක් කියන්න. 4න් පංගුව ගන්න නම් 4න් බෙදුවත් එකයි 4න් එකෙන් ගුණ කරත් එකයි. හරිද? මේක බෙදීම ගුණ කිරීම වෙන විදිහේ දා මම සංකස කියලා දුන්නානේ. ඇත්තටම පුතේ දෙකේ පරස්පරය මේ එන්නේ නේ. දෙකේ පරස්පරය. අපිට පේන්නේ නැති උනාට දෙක යට එක තියෙනවානේ. අපිට පේන්නේ නැති උනාට දෙක යට එක තියෙනවා. මෙයා උඩ යට මාරු වෙද්දි දෙකෙන් එක එනවා. හරි. එච්චර දේවල් හිතන්න ඕනේ නැහැ. දෙකෙන් බෙදෙනවා යනු දෙකෙන් එකෙන් ගුණ කරනවා. එහෙනම් මට කියන්නේ පහෙන් බෙදෙනවා කියන්නේ පහෙන් එකෙන් ගුණ කරනවා. හරි පහෙන් පංගුව. එහෙනම් අපිට ඕනේ දරුවෝ 3 දෙනෙක් ඉන්නේ. අපිට ඕනේ පුතේ 3න් පංගුව. හරි අපිට ඕනේ 3න් පංගුව. හරි. එහෙනම් මේ බලන්න. මේ අපිට ඉතිරි වෙලා තියෙන්නේ දැන් 8න් 3ක්. එහෙනම් දරුවෙකුට කොච්චරද? ඔන්න එම නිසා දරුවෙකුට 8න් 3න් පංගුවක්. දරුවෝ 3 දෙනෙක් ඉන්න හින්දා 8න් 3න් පංගුවක්. හරි දරුවෝ 3 දෙනෙක් ඉන්නවනේ. එහෙනම් මේ 3ට 1යි උඩ බලන්න ලවයේ ගුණ වෙනවා එක් වරක් 1
1යි 8 වරක් 1 8යි. අන්න උත්තරේ. හරි. මෙන්න උත්තරේ. දැන් මාන්න එතන ගොඩක් දේවල් කරන්න උනා. නේ? ගොඩක් දේවල් කරන්න උත්තරේ කීයද 8න් 1යි. කියන්නේ එක දරුවෙක්ට හම්බෙලා තියෙන්නේ කොච්චරද? 8න් 1යි. හරි. එක දරුවෙක්ට හම්බෙලා තියෙන්නේ 8න් 1යි. දැන් මෙතන පුතේ මෙන්න මේ ඉතිරිය හොයනවා නේද නේ? මේ 8න් 3 8න් 3 කියන ඉතිරිය හොයනවාද? මේ ඉතිරිය හොයන්න අපි මොකද කරේ? අපෙන් අයින් වුණු ටික මුලින්ම එකතු කරා. හරි අපෙන් අයින් වුණු ටික කොච්චර? මගෙන් නැති වුණු ටික කොච්චරද? ඊට පස්සේ යාගෙන් ඉතිරිය දරුවා. එහෙම නැතුව තව යන්න විදිහකුත් තියෙනවා. හරි තව යන්න විදි දෙකක් තියෙනවා. හරිද? මෙයා. හරි ඉතිරිය හොයන්න. ඒක කියලා දෙන්නද? හරි. ඒක කියලා දෙන්නද? හරි. මෙන්න මේක බලන්නකෝ. මම මේ පළවෙනි ගානේ තමයි. දැන් මේක දරුවෙන්ට 8න් 1යි කියලා එක හරිනේ. එක දරුවෙන්ට 8න් 1 ගන්නේ. අර ඉතුරු වෙන ප්‍රමාණය 3න් පංගුවක් කරන්නේ. හරි. මම චුට්ටකට මේක අයින් කරන්නම්. හරි. චුට්ටකට අයින් කරන්නම්. මෙන්න මේ දෙවණියට පුතේ ඉතුරු වෙන ගාන. ඒ කියන්නේ අවසානයේ ඉතුරු වෙන ගාන හොයන්න. දැන් අපිට ආවේ 8න් 3යි නේ. මේක හොයන්න තව විදි දෙකක් තියෙනවා. හරි මෙන්න මේක හොයන්න. මම ඒක රවුන්ඩ් කරන්නම් ඕගොල්ලන්ට. ඒක හොයන්න තව විදි දෙකක් තියෙනවා. මොකක්ද මේ විදි දෙක? හරිද? දැන් මෙහෙම වැඩක් කරන්න පුළුවන් වුණා. දැන් මේ බලන්න. මුලින්ම අපෙන් අයින් වුණේ කොච්චරද කියලා මතකයි නේද? මුලින්ම අපේ අයින් වුණේ කොච්චරද? මුලින්ම අයින් වුණේ 4න් එකක් වික්කා. ඒතර ඉතුරුනේ කොච්චරද? 4න් 3ක් නේ ඉතුරුනේ. හරිද? 4න් 3ක් ඉතුරුනේ. එතකොට මේ ඉතුරු වෙච්ච ප්‍රමාණයෙන් මෙන්න මේ ඉතුරු වෙච්ච ප්‍රමාණයෙන් බිරිඳට දුන්නු ගාන. බිරිඳට දුන්නු ගාන අඩු කරා නම් මෙන්න මේ අවසාන ඉතිරියයි නේද? ඈ තව ක්‍රමයක්. හරිද? ඔන්න බලන්න ආයි කියනවා මම 4න් එකක් වික්කා. ඉතුරු වුණා 4න් 3ක්. දැන් ඔයා මවා ගන්න ඔයා ගාව තියෙන පුතේ 4න් 3යි. හරිද? 4න් 3යි. ඒකෙන් බිරිඳට දුන්නු ගාන අඩු කරනවා. එතකොට මං ගාව දැන් ඉතුරු වෙන ගාන එනවනේ. හරිද? හිතන්න මං ගාව රුපියල් 8ක් තියෙනවා. අම්මට දෙනවා 4ක්. එතකොට මං ගාව ඉතුරු ප්‍රමාණය වන්නේ කොහොමද? 8න් අම්මට දුන්නු ගාන අඩු කරනවානේ. ඒ වගේ. මෙතන මං ගාව ඉතුරුලා තිබ්බේ 4න් 3යි. 4න් 3න් බිරිඳට දුන්නු ගාන අඩු කරනවා. ඔන්න පුතේ මේ 8න් 3 ගන්න තව විදියක්. ඒක ඔයගොල්ලෝ ලියා ගන්න අවශ්‍ය නැහැ මම කරලා පෙන්නන්නම්. අවශ්‍ය කට්ටිය ඒක ලේසිද කියලා මීට වඩා ලේසිද කියලා බලන්න. ඒ කියන්නේ අපි ගාව ඉතුරු වෙලා තිබ්බ ප්‍රමාණය මෙන්න මෙතන 4න් 3යි. 4න් 3න් අඩු කරනවා කාටද? බිරිඳට දුන්නු ප්‍රමාණය. බිරිඳට දුන්නේ කොච්චරද? 8න් 3ක්. බලමු අපේ උත්තරේ එනවාද කියලා. මෙන්න මෙයා එන්න ඕනේ. හරි. මෙයාගේ පොදු හරය. ආයේ පොදු හරය කවුද? 8යි. 8 4 ඒවා 2යි. දෙවරක් 3 6යි. 8 8 ඒවා 1යි. 1 පරක් 3 3යි. පුතේ උත්තරයක් එනවා. 8න් 6න් 3ක් අඩු වුණාම 3යි. අන්න වැඩේ. 8න් 3 ආවනේ. 8න් 3 ආවා. ඒ කියන්නේ අවසානයේ ඉතිරිය හොයන්න ක්‍රම 3ක් තියෙනවා. හරිද? ලේසි ක්‍රම 3ක් තියෙනවා. එකක් තමයි ඔක්කොම මගෙන් නැති වුණු ප්‍රමාණය හොයලා ඒකේ ඉතිරිය හොයන එක. නැත්තම් පළවෙනියට ඉතිරියෙන් බිරිඳට දුන්නු ප්‍රමාණය අඩු කරන එක. මේ 8න් 3 එනවා ලස්සනට. තව මීට දැන් මේ මෙච්චර ලියන්න ඕනේ නැහැ. තව ලේසි විදිහක් තියෙනවා. මම ඒකත් ලියන්නම්. හරිද? ඒකත් ලියන්නම්. ඔන්න කැමති කෙනෙක් අල්ල ගන්න ඕනේ. මොකද පුතේ මෙතන මට්ටම් ගොඩක ඉන්නේ. හරිද? මේ ළමයින්ට මේක කියලා දුන්නාම දැන් හොඳට ලකුණු ගන්න ළමයින්ට ඕන කෙනෙක්ට මේ ක්‍රම තුන කියලා දුන්නාම Tamanට හුරු ක්‍රමයක් ටක් ගාලා අල්ලගන්න. හරිද? ඔන්න පුතේ මේ 8න් 3 ගත්ත එක විදිහක්, ඒකම ගත්ත තව විදිහක්,
ඒ 8න් 3 ගන්න තව විදියක්. බලමු දෙක. මෙන්න මෙතනින් ඒක අල්ලගන්න. මෙතන. පුතේ ඉතිරි උනානේ. ඉතිරියෙන් භාගයක් නේද බිරිඳට දෙන්නේ. ඉතිරියෙන් භාගයක් දෙනව නේද බිරිඳට. හරිද? දැන් මෙහෙම හිතන්නේ. ඉතිරියෙන් භාගයක් බිරිඳට දුන්නාම ඔන්න ඔයාලා හිතන්න භාගයක් දෙනවා බිරිඳට. ඉතිරි එකෙන් හොඳද? ඉතිරි එකෙන් භාගයක් දෙනවා බිරිඳට. එතකොට ඔයාට ඉතුරු වෙන්නේ කොච්චරද? භාගය නේද? ඈ ඉතිරියෙන් භාගයක් බිරිඳට දුන්නාම ඔයාට ඉතුරු වෙන්නේ ඉතිරියෙන් භාගයයි. ඔයාට ඉතුරු වෙන්නේ ඉතිරියෙන් භාගයයි. ඉතින් ඒක තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. ඔයාට ඉතුරු වෙන්නේ ඉතිරියෙන් භාගයයි. මේකෙදි මේ එකම උත්තර පේන හින්දා මේක හරිද අපිට හොයාගන්න අමාරුයි. නමුත් ඊළඟ ගානේ මම කියලා දෙනවා. මේ බලන්න අපිට ඉතිරිය 4න් 3යි. ඒකෙන් භාගයක් බිරිඳට දුන්නාම මටත් ඉතුරු භාගයයි. බිරිඳට භාගයක් දුන්නොත් මටත් ඉතුරු භාගයයි. එහෙනම් මේ භාගය නෙමෙයි බිරිඳට දුන්නු භාගය නෙමෙයි මේ භාගය. මට ඉතුරුණු භාගය. හරිද? ඒක සුළු කරන්න. 3 වරක් එක 3යි 4 වරක් දෙක 8යි. මේ උත්තරේ මා 8න් 3 8න් 3 8න් 3. අන්න පුතේ අවසානයේ ඉතිරිය ගන්න ක්‍රම කීයක් තියෙනවද? 3ක් තියෙනවා. හරි? හුරු කෙනෙක් අල්ල ගන්න ඕනේ. හරි. අපි ගියේ මොකෙන්ද? අපි ගියේ අර බේසික් මූලිකම එක. හරි. හරි. කමන්නේ. එහෙනම් ඔන්න 8න් 3යි එක දරුවෙකුට හම්බුණා. ඒක ලියුවා අපි ඈ. එක දරුවෙකුට හම්බුණා මේ 8න් 3න් එකක්. ඒ කියන්නේ එක දරුවෙකුට 8න් 1යි. මේක තමයි අවසාන උත්තරේ එන්න ඕනේ. මේක ඔයගොල්ලෝ ලියාගත්තනේ. හරි. ඊට පස්සේ මොකක්ද අහන්නේ කියලා බලන්න. ඔන්න පුතේ. හරිද? දැන් ලස්සන කතාවක් කියනවා. අපි ඉක්මනට යන්න. ඉඩමෙන් කොටසක් විකිණීමට පෙර දරුවෙකුට ලැබීමට නියමිත වූ ඉඩම් ප්‍රමාණය. මොකක්ද ඒ කියන්නේ? එයා අර මතකද අදහස් කරගෙන හිටිය එක. හරිද? ඉඩමෙන් කොටසක් විකිණීමට පෙර දරුවෙකුට ලැබුණු ප්‍රමාණය. හරිද? ප්‍රමාණයක් පසුව ලැබුණු ප්‍රමාණයක්. මේ තමයි පස්සේ විකුණුවට පස්සේ ලැබුණු ප්‍රමාණයක් අතර වෙනස හෙක්ටයාර 12යි. වෙනස හෙක්ටයාර 12. යන්න පුතේ ඇත්ත ගන්න දීලා. සත්‍යය දීලා ඉඩමේ ප්‍රමාණය හෙක්ටයාර 12 කියලා දීලා. මුළු ඉඩමේ විශාලත්වය අහනවා. මුළු ඉඩමේ විශාලත්වය හරිද? හරි. ඔව්. මොකද පුතේ අහන්නේ? ඔයාලා පුතේ ටයිප් කරලා දාද්දි පැහැදිලිව දාන්න ඒ අහන ප්‍රශ්නේ. හරි. උත්තරේ දානවා. හරි. බලමු. මම මෙතන මගන්නද? හරි. ඔන්න බලාගන්න. අපි බලමු. හරිද? අදහස් කරගෙන හිටිය විදියට දරුවෙට දුන්නා නම් කොච්චරක් හම්බ වෙනවද? ඒක කියන්නේ ඉඩමෙන් කොටසක් විකිණීමට පෙර දරුවෙකුට ලැබීමට නියමිත වූ ඉඩම් ප්‍රමාණය. හරි බලමු. මෙහෙමයි. මුලින්ම අදහස් කරගෙන හිටියේ භාගයක් බිරිඳට දෙනවා. ඉතිරිය දරුවෝ තුන් දෙනාට සමසේ බෙදෙනවා. හරි. ඔන්න එහෙනම් මම නියනා පුතේ මෙහෙම මුලින් අදහස් කළ පරිදි දරුවෙකුට හරි මුලින් අදහස් කළ පරිදි දරුවෙකුට කොච්චරද කියලා මම කියනවා. මේ බලන්න භාගයක් බිරිඳට දුන්නා. එතකොට මට ඉතුරු වෙන්නේ කොච්චරද? ඉතුරු වෙන්නේ භාගයයි. අන්න ඉතිරිය. මට ඉතුරුනේ භාගයයි. ඒ භාගෙ පුතේ 3ට බෙදෙනවා. ඒ භාගෙ 3ට බෙදෙනවා. එහෙමනේ මුලින් අදහස් කරේ. එහෙනම් ඒ භාගෙන් 3න් එකක් බලනවා. බලන්න කියන්නේ දෙවරක් 3 6යි. කීයද? 6න් එකයි. ඇත්තටම ඉඩම වික්කේ නැත්තම් එක දරුවෙට 6න් එකක් හම්බ වෙනවා. හැබැයි වික්ක හින්දා දරුවෙට හම්බුනේ කීයද? 8න් එකයි. එහෙනම් දැක්කද වෙනසක් තියෙනව නේද? ඒ වෙනස හෙක්ටයාර 12යි. ඒ වෙනස හෙක්ටයාර 12යි. මට කියන්න බෑ 8න් එකද වැඩි 6න් එකද වැඩි. වෙනස ගන්න නම් ලොකු කෙනාගෙන් කුඩා කෙනා අඩු කරන්න බෑ. 8න් එකද වැඩි 6න් එකද වැඩි. හරි බලමු මේක. හරි 8න් එකද වැඩි 6න් එකද වැඩි. කවුද වැඩි? 8න් එකද වැඩි 6 කොහොමද ඒක හොයාගන්නේ?
හරි. මේ හරේ ඉන්නේ 6. මේ හරේ ඉන්නේ 8. බලමුද? කවුද කොහොමද ඒක හොයන්නේ? පුතේ 20 දෙකෙන් බෙදුවොත් උත්තරේ 10යි. පුතේ 20 5න් බෙදුවොත් උත්තරේ 20 5න් බෙදුවොත් 4යි. නේ? ලවයේ ඉන්නේ එකම එක්කෙනා. මෙයා දෙකෙන් බෙදනවා, මෙයා 4න් බෙදනවා. නේ? දෙක කියන්නේ පුතේ 5ට වඩා අඩු වගයක් නේ. ඒ කියන්නේ චූටි එක්කෙනාගෙන් බෙදපුවාම අගය ලොකු නැද්ද? නේ? දෙකෙන් බෙදපුවාම උත්තරේ 10යි. පහෙන් බෙදපුවාම උත්තරේ 4යි. හරිද? ඒ කියන්නේ චූටි එක්කෙනාගෙන් බෙදුවොත් අගය ලොකුයි. ලොකු එක්කෙනාගෙන් බෙදුවොත් එන උත්තරේ කුඩායි. එහෙනම් මට කියන්න 6න් 1යි 8න් 1යි ගත්තොත් ලවය සමානයිනේ. 1 1 තියෙනවනේ. කවුද ලොකු? කවුද ලොකු? හරය චූටි කෙනා ලොකුයි. එහෙනම් මෙන්න මේ 6න් 1 ලොකුයි. මොකද දන්නවද මම ඒක හොයන්න හේතුව? ඇයි පුතේ වෙනස ගන්න බෑ නැත්තම්? වෙනස ගන්න ලොකු කෙනාගේ කුඩා කෙනා අඩු කරන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න වෙනස තමයි 6න් 1කින් අඩු කරනවා 8න් 1. හරි. 6න් 1කින් 8න් 1ක් අඩු කරනවා. දැන් පොදු හරයනේ. මෙයාගේ පොදු හරය කොහොමද ගන්නෙ? අර කියලා දුන්න ඉක්මනට ලොකු කෙනා හොයාගන්න ගුණාකාර ටික ලියන්න. හරි 8 කීයද? 8 16 24 ඔය විදිහට යනවා. 6 ගන්න බෙදාගෙන යන්න 8 6න් බෙදෙනවද? නැහැ. 16 6න් බෙදෙනවද? 24 ආන්නියමයි. හරිද? 24 6න් බෙදෙනවා. හරි. එහෙනම් උත්තරේ 24 පොදු හරය. 24 පොදු හරය. හොඳට චක්‍රය ඕනේ. නැත්නම් ඉතින් බෙදෙනවා හොයාගන්න. 24ට 6 ඒවා පුතේ කීයද? 24ට 6 ඒවා 4යි. 4 වරක් 1 4යි. 24ට 8 ඒවා 3යි. 3 වරක් 1 3යි. බලමු 24න් 4න් 3ක් අඩු වුනහම 1යි. අන්න වෙනස 24න් 1යි. හරි. කලින් පුතේකට ලැබෙන්න තිබ්බ ප්‍රමාණයක් දැන් ලැබුණු ප්‍රමාණයට අතර වෙනස 24න් 1යි බංගුවක් විදිහට කොටසක් විදිහට 24න් 1යි. ඒක ඇත්ත ගන්න දීලා තිබ්බනේ. හෙක්ටයාර 12යි. ඒ වෙනස හෙක්ටයාර 12යි. එහෙනම් පුතේ මම එදා කියලා දුන්නා. මොකද්ද මම කියලා දුන්නේ? මුළු ප්‍රමාණය හොයන්න. දැන් මෙතන අහන්නේ මුළු ඉඩමේ විශාලත්වය. මම එදා කියලා දුන්න ලස්සන විදිහ. මොකද්ද? මුළු ප්‍රමාණය. හරි සම්පූර්ණ ප්‍රමාණය හොයන්න විදිහක් කියලා දුන්නා. මොකද්ද? ඇත්ත ගාන කීයද? හෙක්ටයාර 12යි. ඒ ඇත්ත ගාන ගුණ කරන්න කිව්වා සත්‍ය අගේ ගුණ කරන්න කිව්වා එයාට අනුරූප කොටසේ පරස්පරය. හරි? හැම එකටම මේක හරි ලේසි. එයාට අනුරූප කොටසේ පරස්පරය 24න් 1 පරස්පරය කීයද? 1කින් හරි ගුණ කරන්න ඕනේ 1කින් 24යි. 1කින් 24යි. කියන්නේ 12 24න් ගුණ කරලා උත්තරේ ගන්න. 12 24න් ගුණ කරමු. නැත්නම් 24 12න් ගුණ කරමු. හරි? පළවෙනි ගානේ ඉඳලා වැඩියෙන් විස්තර කරා. දෙවරක් 4 8යි, දෙවරක් 2 4යි. එක්වරක් 4 4යි, එක්වරක් 2 2යි. 8යි 4යි 4යි 8යි. ඔන්න උත්තර එනවා. හරි 288යි. එහෙනම් ඔන්න 288යි මොනවාද? හෙක්ටයාර. පොතේ හෙක්ටයාර සංඛ්‍යාව HA කියලා ලියන්නේ නැත්නම් ඒක දන්නේ නැත්නම් සිංහලෙන් ලියන්න. ඉස්සරහින් සිංහලෙන් ලියන්න හෙක්ටයාර 288යි. හරි? හෙක්ටයාර 288යි. එහෙනම් මේකේ ඔක්කොටම හරි උත්තර ගත්තා නම් අන්න 10න් 10 තියෙනවා. හරි? හරි හුවක් කියන්න එපා. හරි මේ රෑනේ. හරිද? උඩ බයින්න. හරි එකපාරක් උඩ පැමිණලා හරි නේද? එහෙනම් ඔන්න වැඩි. එතකොට මම ඔයාලට වැඩියෙන් විස්තර කරා කොතන දන්නවද? අර දෙවනියට ඉතිරිය හොයන තැන ක්‍රම තුනක් තියෙනවා. ඒකෙන් ලේසිම තමයි මම තුන්වෙනියට කියන ඔයාලට කැමති විදිහට හදන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් ඔන්න වැඩේ හරි. මේක බලන්න මේ උත්තර ආපු කට්ටිය අත උස්සන්න බලන්න. මේ උත්තර ආපු කට්ටිය අත උස්සන්න. මට සමහරව මේක හදාගෙන යන අතරේ දැම්ම උත්තර හරි මේ උත්තර ආපු කට්ටිය. ඔන්න හෙක්ටයාර 288. ඔය උස්සන්නේ අත. හරි. නියමයි. හරිද? හරි.
අතපත් දාන්න. පුතේ දැන් තේරෙනවද මේ? ඔයාලට භාග ටියුට් එකේ වගුවක් දීලා තියනා නේද? අර එදා වගුව මං කියාද ඔන්නේ? ආන්ගේ වගුව දෙතුන් පාරක් කරන්න ඕනේ. හරි? උත්තරේ හරි නේද? වගුව දෙතුන් පාරක් කරන්න විතර මේ ඔක්කොම අහුවෙනවා. හරිද? භාග ගන්න හදන සිස්ටම් එකක් තියෙනවා. හරි? ඒ සිස්ටම් එකට තමයි හැමදාම ඉතින් භාග ගන්න දුන්නේ. හරි. අපි පරක් කරන්නේ නැතුව යන්න. දෙවෙනි එකට. හරි? ඔන්න කතන්දරේ. හරි. මං කියන විදිහට කරන්න. හරි? කතන්දරේ. එක පාරක් කියවලා මොකද්ද මේ සිද්ධිය කියලා ඔළුවට ගන්න. එක පාරක් කියවලා සිද්ධිය ඔළුවට ගන්න. හරි. කියන්න. හදපු ළමයි හදන්න කියලානේ කිව්වේ ඈ. එහෙනම් මම පොඩි චූටි වෙලාවෙ දෙන්නේ. හරි චූටි වෙලාවෙ දෙන්නේ. හරි. මොකද්ද කියන්නේ? කියවන ගමන් අදහස වලට ගන්න ඈ. දෙවෙනි ගාන. සනත් ජයසූරියද? ඈ දැන් නම් ටිකක් පණ ඒකනේ එනවා නේද? අපේ ක්‍රිකට් කොල්ලෝ ටිකනේ. හරි ඒවා පස්සේ කතා කරමු ඈ. හරි. සනත් තම වැටුපෙන් තුනෙන් එකක් අන්න පුතේ වැටුපක් කලින් ඉඩමක් දැන් වැටුපක් ඔය වැටුප තමා සම්පූර්ණ ප්‍රමාණය කියන්නේ අවසානයේ අහනවා ඇත්තේ දැන් උගල දන්නවනේ ගානේ නැටි අවසානයේ අහනවා ඇත්තේ සමහර විට එයාගේ වැටුප වෙන්න ඇති බලමු එයා මන් දන්නේ නැහැ හරිද මන් දන්නේ නැහැ හා ඔව් නේද හරි හරි ඊයේ දින්න ආපහු 28 දින්නොත් ගොඩසලා. ඔව්. හරිද? ගොඩ තමයිනේ. හරි. අපි එහෙම අපේ කොල්ලෝ ටිකට දිනන්න කියලා නේද? අපි ජයපතමුනේ. හරි. අපි විශ් කරමු. හරිනේ. ඔන්න බලන්න. දැන් වැටුපක් තියෙන්නේ. හරිද? දැන් ගාන ඈ එක දිගට. සනත් තම වැටුපෙන් තුනෙන් එකක් ආහාර. අන්න පඩියක් ගන්නවනේ. නේද? දැන් පඩිය පඩිය කිව්වහම නේද? හරි. ඒ පඩියෙන් පුතේ තුනෙන් එකක් ආහාර වලට දෙනවා. හයෙන් එකක් ගමන් බිමන් සඳහා වැය කරනවා. ඉතී මුදලින් පහෙන් එකක් පොත්. එතන මේ ගානේ තියෙන ප්‍රධාන වචන කීයද? ආහාර, ගමන් බිමන්, පොත් මිලදී ගන්න. හරි. ඔන්න ඔළුවට අදහස ආවා. ඔළුවට අදහස ආවා. කතන්දරේ ආවා. හරි. කියන්න බලන්න පළවෙනි එක. ගමන් බිමන් හා අන්න පුතේ හා කියලා එක දීලා ගමන් බිමන් හා ආහාර යන දෙකම සඳහා සනත් තම වැටුපෙන් කොපමණ කොටසක් වැය කරයිද? හරි. හරියට අම්මට දුන්න රුපියල් 2ක් නංගිට දුන්න රුපියල් 3ක්. අපෙන් අහනවා අම්මාට හා නංගිට දුන් මුදල දෙන්න මොනා කරනවද? දෙන්න මොනා කරනවද? උත්තර දාලා දිනවා. දෙන්න එකතු කරනවානේ. අම්මට 2යි නංගිට 3යි 2යි 3යි 5යි ඔක්කොම දුන්නේ. දෙන්න එකතු කරනවා. හරිද? හරි. පුතේ උත්තරයක් දානවා කෙනෙක් ඒ උත්තරේ පුතේ භාගවලදී උත්තරේ මොකද්ද? උත්තරේ සරලමාකාරයෙන් තියන්න පුරුදු වෙන්න. හරි? උත්තරේ සරලමාකාරයෙන් තියන්න. හරි. යන් ඉස්සරහට. මෙන්න පළවෙනි එකට උත්තරේ. ගමන් බිමන් වලට ටියුට් එකකින් හොයාගන්න ගමන් බිමන් වලට කීයද? හරි? ඉස්සලාම ආහාර වලට ගමු. ආහාර වලට 3න් 1යි. ආහාර වලට 3න් 1යි. එකතු කරන්න ඕනේ මොනවාටද? ගමන් බිමන් වලට 6න් 1යි. මේ දෙන මාරු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. 6න් 1යි. මේ දෙන්න සුළු කරනවා. හරි. ඔන්න පුතේ පොදු හරය. පොදු හරය. ලොකු එක්කෙනා හොයාගන්න. ගුණාකාර 6 12 ඔය ඇති. පුංචි එක්කෙනා ගන්න. බෙදනවා කියලා බලන්න 6. බෙදුනානේ. එහෙනම් පොදු හරය. හරි. 6යි. 6 3ෙන් බෙදෙනවා. හරි. 6ට 3ඒවා 2යි දෙවරක් එක 2යි. 6ට 6ඒවා 1යි එක්වරක් එක 1යි. මම මේ කරන ක්‍රමේ බලන්න. හරි උත්තරේ පුතේ 6න් 3යි. උත්තරේ 6න් 3යි. මං කිව්වේ මේ උත්තරය දාපු කට්ටිය ඉන්නවා. හරිද? දාපු කට්ටිය ඉන්නවා. 6න් 3 සරල කරන්න පුළුවන් නේද තව? හරිද? ඔව්. දැන් අහනවා හා කියලා තිබ්බොත් එකතු කරන්න ඕනේද කියලා. ඉතින් අපිට ඒක දැන් හා කියලා තිබ්බොත් එකතු කරන්න ඕනේ කියලා අහනවනේ. ඒක පුතේ මෙහෙමයි තියෙන්නේ. ඒක සමහර තැන්වල වෙනස් වෙන්න පුළුවන් ඈ. මෙතන අපිට තේරෙනවා සාමාන්‍යයෙන් ගම් ආහාර හා ගමන් බිමන් සඳහා කිව්වම එකතු කරන්න වෙනවනේ. හරිද? එකතු කරන්න වෙනවා කියන එක තේරෙනවා.
ඒක හා කිව්වොත් මේක එකතු කරනවාද කියලා. එහෙම ඉතින් කියන්න බෑ. හරි. එහෙම හිතා ගන්න එපා. ගාන කියවලා ඔළුවට ගන්න. 6න් 3 සරල කරමු. 6න් 3 සරල කරුවාම කොහොමද මේ බලන්න 3ට 3 ඒවා එකයි. 6ට 3 ඒවා පුතේ 2යි. උත්තරේ 2කින් 1යි. හරි උත්තරේ දැන් ඔයාලට සැකයක් තියෙන පුළුවන් 6න් 3 ලිව්වොත් 6න් 3 ලියලා උත්තරේට ඉරදෙක් ගැහුවොත් ලකුණු හම්බෙන්නේ නැද්ද? 6න් 3 ලියලා උත්තරේට ඉරදෙක් ගැහුවොත් ලකුණු හම්බෙන්නේ නැද්ද? හරිද? හම්බෙනවා පුතේ. හම්බෙනවා. නමුත් අපි හැම දෙයකම තියෙන පිළිවෙලක්. හරිද? ඒ පිළිවෙලට භාග සංඛ්‍යාව කියද්දි සරල මාකරණ කියන්න පුරුදු වෙන්න, නියම භාගයක් උත්තරේට ලියන්න පුරුදු වෙන්න, විෂම භාග ලියන්නේ ඒක මිශ්‍ර කරලා ලියන්න පුරුදු වෙන්න. ඔන්න ඔය දේවල් දැනගන්න. ජීවිතේ ලස්සනට පිළිවෙලට යන්න ඕනේ. හරි. ඔන්න ඒක හරිනේ. ගමන් බිමන් වලටයි ආහාර වලටයි දැන් හිතේ තියාගන්න. තමන්ගේ වැටුපෙන් භාගයක්ම ඛණ්ඩයි ජොලි කරන්නේ ගමන් බිමන් යන්නේ. හරිද? ඛණ්ඩයි ගමන් බිමන් යන්නේ. හරි. දැන් මට ඉතුරුලා තියෙන භාගයයි ඒක ඔළුවේ තියාගන්න. මට ඉතුරුලා තියෙන භාගයයි. බලමු. පොත් මිලට ගැනීම සඳහා සනත්තම වැටුපෙන් කොපමණ කොටසක් වැය කරයිද? අන්න බලන්න ගාණ කියනවා ඉතිරි මුදලින්. එහෙනම් භාගයක් වියදම් කරා නම් ඉතිරිය කොච්චරද? ඉතිරියත් භාගයයි නේද? එහෙනම් පුතේ ප්‍රෝමිලක්කම් දෙකේදී ඉස්සල්ලාම ඉතිරිය හොයලා ඉන්න. ඉතිරිය. පුතේ මේ සම්පූර්ණ වැටුපෙන් භාගයක් අර දෙන්නට ගියා. එහෙනම් ඉතුරු වෙන්නේ කොච්චරද? ඉතුරු වෙන්නේ භාගයයි. ඒක පොඩ්ඩක් දීලා ඉමු අපි ඈ. ඉතුරු වෙන්නේ භාගයයි. මෙන්න මේ ඉතුරු මුදලින් අර නයන්න. ඉතුරු මුදලින් කොච්චරද? 5න් එකක් තමයි පොත්වලට. හරි? එහෙනම් එම නිසා පොත්වලට කොච්චරද? ඉතුරු මුදල භාගයයි. ඒකෙන් 5න් එකක්. භාගයෙන් ඉතිරි මුදලින් අල් නයන්න 5න් එක. අල් නයන්න කියන්නේ ගුණ කිරීම. අල් නයන්න කියන්නේ ගුණ කිරීම. 5න් එකයි. පුතේ දෙවරක් 5 10යි. ලවය වෙනම ගුණ කරා, හරය වෙනම ගුණ කරා. එක් වරක් එක එකයි. හරිද? අන්න පුතේ පොත්වලට 10න් එකයි. හරි? පොත් මිලට ගැනීම සඳහා සනත්තාම වැටුපෙන් කොපමණ කොටස? හරි? පොත්වලට 10න් එකයි. දැන් ගාන මතක තියාගන්න ඕනේ. හරි? දැන් ගාන මතක තියාගන්න. මොකද්ද මතක තියාගන්න? ආහාර වලටයි ගමන් බිමන් වලටයි භාගයයි. හරිද? පොත්වලට 10න් එකයි. පොත්වලට 10න් එකයි. හරි. ඊට පස්සේ දැන් ඔහු අත ඇති ඉතිරි මුදලින් 4න් එකක් බැංකු ගිණුමක තැන්පත් කරයි. අන්න පුතේ දැන් අවසානයේ ඉතිරිය හොයන්න ඕනේ. අන්න දිගට යනවා. කො? හරි. මෙතෙන් නිකන් ලියාගත්ත නේද? මෙතෙන් නිකන් ඕගොල්ලන්ට පැහැදිලිනේ? හරි. එහෙනම් මම මේක මකන්නද? හරි. ඔන්න මම මකනවා මේ ටික ඈ. හරි. මොකද දැන් හිතේ තියෙනවා අපේ භාගයක් අර දෙන්නට 10න් එකක් පොත් වලට. දැන් අපේ හිතේ තියෙනවා. හරි. එහෙනම් රෝමිලක්කම් 3. දැන් මොහොත ඉතිරි මුදලින්. එහෙනම් දැන් ඉතිරිය හොයන්න. දැන් ඉතිරිය හොයන්නේ කොහමද? දැනට තමන්ගේ වැටුපෙන් තමන්ට නැති වෙච්ච ඒවා ඔක්කොම එකතු කරනවා. හරිද? තමන්ගේ වියදම් වෙච්ච ඔක්කොම එකතු කරනවා. ඒක පුතේ දිග ක්‍රමය බලමුද අපි? හරි. මේ බලන්න මොනවාටද? ආහාර වලටයි ගමන් බිමන් වලටයි පොත් වලටයි. දැනට තමන්ගේ වියදම් වුණේ මේ තුන් දෙනාටද? මේ දෙන්නම එකට හෙව්වා අපි. මේ දෙන්නම එකට හෙව්වා. හරි. මේ දෙන්නටම පුතේ භාගයයි. මේ දෙන්නටම භාගයයි. පොත් වලට 10න් එකයි. එහෙනම් කොච්චරක් වියදම් වෙලාද? පොදු හරය. පොදු හරයනේ ලොකු කෙනා 10. දැන් ලියන්නේ නැහැ මං ඈ. ලොකු කෙනා 10 මෙයාගෙන් බෙදෙනවද නැද්ද? බෙදෙනවා. එහෙනම් කෙලින්ම මෙයා කොපොකෝ පොදු හරය. හරිද? ඔන්න 10. හරි. 10ට දෙකේවා 5යි 5 සරක් එක 5යි 10ට 10 ඒවා එකයි එක් වරක් එක එකයි. ඒ 10න් 6යි. 10න් 6 මේ මොනවාද? උත්තරේ නෙමෙයි ඈ. මේ මොනවාද? මගෙන් නෙමෙයි කාගෙන්ද? සනත්ගෙන් වියදම් වෙච්ච කොටස. හරි. එහෙනම් මෙයාගේ ඉතිරිය 10න් 6 ඉතිරිය. මේක සරල කරන්න ඕනේද? දැන් මේක සරල කරනවාද කියලා මම කියන්නේ. මේක අවසාන උත්තරයක්ද පුතේ? මේක ඒගොල්ලෝ අහන අවසාන උත්තරයක් නෙමෙයි නේද? එහෙනම් මම සරල නොකර යන්නම් ඉස්සරහට. හරි?
එහෙනම් 10න් 6 ඉතිරිය කීයද? අන්න ඉතිරිය. වෙන්න පුතේ ඉතිරිය. ඉතිරිය 10න් 6 ඉතිරිය කීයද? හරි. එකෙන් අඩු කරනවා 10න් 6ක් නේ. එතකොට ඉතිරියේදී හරි 10න් 6 ඉතිරිය කීයද? 10කින් 6ක් ගියාම 10න් 4යි. ඉතිරිය 10න් 4යි. පැහැදිලිද? මේන් ඉතිරිය. මේකත් අවසාන උත්තරේ නෙමෙයිනේ. හරිද? දැන් ඔහු අත ඇති ඉතිරි මුදලින් 4න් එකක් බැංකු ගිණුමක තැන්පත් කරයි. අපිට දීලා තියෙන ඇත්ත ගාන එසේ තැන්පත් කෙරෙන මුදල රුපියල් 3000යි. එහෙනම් අපේ අවසාන උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? බැංකු ගිණුමේ කොච්චරක් තැන්පත් කරාද? තැන්පත් කරපු කොටස. මේ තමයි ඉතිරිය. ඉතිරියෙන් 4න් එකක්. එහෙනම් බැංකු ගිණුමේ හරි බැංකු ගිණුමේ මෙයාගෙන් 4න් එකක්. මම එතෙන්ට යන්න කලින් හරි මම එතෙන්ට යන්න කලින් මම මේ ගණන් කියන්නේ අපිට කලබලයක් නෑ මේ ගණන් 8ම දඩවිඩි ගාලා හදන්න නෙමෙයි ඈ. මෙතෙන්ට යන්න කලින් මේ 10න් 4 හරි 10න් 4 කියන එක සරල වුණොත් කීයද? 10න් 4 කියන එක සරල වුණොත් කීයද? ඒක එහෙම දාන්න ඕනේ නෑ. හරි 10න් 4 සරල වුණොත් පුතේ මේවට මම මෙහෙමත් දාන්නම් ඕන 4ට 2කින් කපනවානේ. එහෙනම් පුරුදු කරන්නම්කො 4ට 4යි 10යි තියෙන්නේ. දැන් 10 4ෙන් බෙදෙන්නේ නෑනේ. එහෙනම් මේ දෙන්නගේ පොදු සාධක වලින් බෙදනවා. 4ට 2 ඒවා 2යි 10ට 2 ඒවා 5යි. එහෙනම් කීයද එන්නේ? 5න් 2යි කියලා එන්නේ. ඒ කියන්නේ මෙහෙම 10න් 4 ලිව්වත් 1යි 5න් 2 ලිව්වත් 1යි. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් මම කියන්න හදන්නේ අර අවසානයේ හරි මම ඉගෙනුවා නේද ඉතිරිය මෙන්න මේ අවසානයේ ඉතිරිය හොයන්න කෙටි විදිය. මේ 5න් 2 එහෙම එනවාද කියලා බලමුද? චුට්ටක් චෙක් කරන්න. හරිද? ඔයාලට විශ්වාසය ඇති කරන්න. මේ 5න් 2 මෙච්චර දුර මේ වගේ දේවල් කර කර යන්න ඕනේ නැහැ කියන්නේ. හරිද? ඔන්න බලන්න. කොතින්ද මම ඉගන්නේ මේ ආහාර වලටයි ගමන් බිමන් වලටයි කොච්චරද? භාගයයි. හරිද? ආහාර වලටයි ගමන් බිමන් වලටයි කොච්චරද ගියේ? භාගයයි. හරිද? අපිට මතකනේ භාගයයි. ඒ භාගෙන් මට ඉතුරුනේ කොච්චරද? මට ඉතුරුනේ භාගයයි. හරිද? ඉතිරි මුදලින් හරි. මට ඉතුරුනේ භාගයයි. හරිද? මෙයා කිව්වා නේද? ඉතිරි මුදලින් 5න් එකක් පොත් වලට කියලා. හරි? ඉතිරි මුදලින් 5න් එකක් පොත් වලට කියලා. මේ පුතේ මංගාව තිබ්බේ භාගයයි. හරිද? මංගාව තිබ්බේ භාගයයි. භාගෙන් 5න් එකක් ලිව්වොත් භාගෙන් ඔන්න උතර තේරුම් ගන්න. භාගෙන් 5න් එකක් ලිව්වොත් ඒ පොත් වලට පුතේ 5න් එකක් ගියාට පස්සේ එයාගේ ඉතිරිය කීයද? 5න් එකේ ඉතිරිය කීයද? 5න් එකක් ගියොත් ඉතිරිය කීයද? 5න් 4යි. මම භාගෙන් 5න් 4ක් දානවා. හරි? 5න් එකක් ලිව්වොත් එන්නේ පොත්වල කොටස. 5න් 4ක් ලිව්වොත් එන්නේ අන්තිමටම මට ඉතුරු වෙච්ච ගාන. බලමු සුළු කරලා. 2ට 1යි 4ට 2 ඒවා 2යි. දෙවරක් 1 2යි. එක්වරක් 5 5යි. අන්න පුතේ මේ 5න් 2යි. වැඩේ කියන්නේ මේ අපි මෙච්චර දඟලලා ගත්තෙත් කීයද? 5න් 2යි. හැබැයි මේ භාග සංඛ්‍යා දෙකක් ලියලා අවසානයේ ඉතිරිය 5න් 2 හොයන්න පුළුවන්. දැක්කද? හරිද? ඔයාලා තීරණය කරන්න මොන විදිහටද යන්නේ කියලා. හරි. එහෙනම් ඔන්න 5න් 2 ගත්ත ඉතිරිය දැන් හරිද? එහෙනම් තැම්පත් කරන කොටස. ඒක හොයන්න එපා පුතේ මොනා කරන්නද? මේ ඉතිරියෙන් ඒ කියන්නේ 5න් 2න් කීයක්ද? 4න් එකක්. 5න් 2න් 4න් එකක් තැම්පත් කරන්නේ. සුළු කරන්න. 5න් 2 අල්ලා යන කෙනෙකුට කිරීම 4න් එකයි. 2ට 2 ඒවා එකයි. 4ට 2 ඒවා දෙකයි. පුතේ ඉහළ පහළ කපද්දී හරහට කපන්නත් පුළුවන් උඩ යට කපන්නත් පුළුවන්. හරිද? එතකොට යටින් එහා කියද්ද? මෙතන පේනවනේ. නා. 5 වරක් 2 10යි. 1 වරක් 1 1යි. 10න් 1යි. අන්න පුතේ බැංකුවේ තැන්පත් කරන කොටස 10න් 1යි. හැබැයි යාගේ ඇත්ත ගන්න
රුපියල් 3000යි. එහෙනම් මම උගලන්ට සම්පූර්ණ ප්‍රමාණය හොයන්න කියලා දුන්න ක්‍රමයක්. එම නිසා මොකක්ද? වැටුප. වැටුප කියන්නේ සම්පූර්ණ ප්‍රමාණයනේ. වැටුප හොයන්නේ කොහොමද? ඇත්ත ගාන 3000යි. හරි? ඇත්ත ගාන 3000යි. 3000 ගුණ කරනවා. එයාට අනුරූප කොටසේ පරස්පරයෙන් ගුණ කරන්නේ 10න් එකේ පරස්පරය කීයද? 1න් 10. 1න් 10. දැන් පුතේ එක වැඩක් නැහැ නේ යට තිබ්බට 3000 10න් ගුණ කරොත් උත්තරේ එනවා කීයද? 1 2 3යි 4යි. බිංදු 4 දාන්න. 1 2 3යි 4යි. හරි? රුපියල් 30000යි කියලා එනවා. උත්තර දාලා තියෙනවා. හරි? රුපියල් 30000යි කියලා එනවා. හරිනේ? ඔන්න වැඩ. හරිද? ඉතින් ඔයාලා චුට්ටක් හරි ඉස්සරහට යනවා නම් මෙන්න මෙතන අර දඟලලා ඉතිරිය හොයන එක පොඩ්ඩක් අර විදිහට හොයන්න try එකක් දෙන්න පස්සේ. හරිද? පස්සේ. කියන්නේ ක්ලාස් එක ඉවරනාට පස්සේ වෙන දවසක හරිද? දෙන්න. හරි. එහෙනම් ඔන්න පුතේ දැක්කනේ? හරි. එහෙනම් භාග ගන්න හදාගන්න දැන් පුළුවන්. හරිද? ඒතර වැඩේ ඉවරද? නැහැ. හරිද? භාග ගන්න. තව භාග ගන්න ටිකක් අපි කතා කරනවා. අපිට වෙලාව තියෙනකන් අපි හරි කතා කරනවා ඈ. හරි. අපි වැඩසටහන අවසන් කරන්නේ මේ ටික කතා කරලා අටම කතා කරන්න බැරි වුණා. ඕගොල්ලෝ මං එදා කිව්වා දැන් ප්‍රතිලෝම සමානුපාතවල මං කිව්වානේ අර ඉතුරු ටික හදලා යවන්න කියලා. නමුත් ඒ මාර විදිහටනේ පුදුම විදිහට කියන දේ අහන ළමයි ඉන්නේ. ඈ පුදුම විදිහට අහන්නේ කියන දේ. ඒ කියපු විදිහටම වැඩේ කරනවා නියමයි. හරිද? ඒවල තිබ්බා සෑහෙන දෙයක්. මං එහෙම කිව්වම තේරෙනව නේද? මං අර පළවෙනි දවසේ කිව්වේ. හරිද? ඒවල තිබ්බ එකේ ප්‍රතිශතයක් එහෙම කිව්වොත් ඕගොල්ලෝ බය වෙනවා. ආයෙකින්ද මං කියන්නේ. හරිද? එහෙම නෙමෙයි පුතේ. අපිත් එක්ක හැමතිස්සෙම එකතු වෙන්න අපිට එවන්න ඕගොල්ලෝ ගණන් අහන්න ඔයාලට බැරි ගණන් හම්බෙනවා ඕන තරම්. ඒව අපෙන් අහන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඕන වෙලාවක ඔයාලා වෙනුවෙන් ඉන්නවා. ඔයාලා වෙනුවෙන් මේ හැම දරුවෙක් වෙනුවෙන්ම ඉන්නවා. හරිද? ඒ නිසා. හරි. එහෙනම් ඊළඟ ගාන try එකක් දෙන්න. try එකක් දෙන්න. හරි. ඊළඟ ගාන try එකක් දෙන්න. ඒ අතර ඕගොල්ලන්ට පණිවිඩයක් කියන්න තියෙනවා. ඕගොල්ලෝ දකින්න ඇති. අනිවාර්යෙන් පුතේ රුපියල් දාන්න. ඒකක දැමීම අනිවාර්යයි. මෙතන රුපියල් නැතුව 30000 ලියුවා කියන්නකෝ. මේ උත්තරේ ලකුණු නැහැ. හරි? ඒකක දැමීම අනිවාර්යයි. මතක තියාගන්න. හරි. රුපියල් දාන්නම ඕනේ. මුදලක්නේ. හරි. එතකොට ඕගොල්ලන්ට පෝස්ට් එකක් කියව නේද? හැමෝම දකින්න ඇති. හරි? හැමෝම දකින්න ඇති. ඕගොල්ලන්ට පුතේ නොවැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් මාසයේ වෙනුවෙන් ඕගොල්ලන්ට කරන පන්තියේ ටියුට් සෙට් එක අපි එවන්න ඕනේ ඔයාලට. මම එදා කිව්වා පැහැදිලිව ඒක නොවැම්බර් මාසයේ වල හරියන්නේ නැහැ. ඔයාලට ඒක එව්වට පස්සේ ඕගොල්ලන්ට ඒක ෆොටෝකෝපි print out අරගෙන print out නේ sorry. ඒක මේ ඔයාලට එවනවා. එව්වට පස්සේ මේ ඕගොල්ලෝ ඒක මොකද කරන්න ඕනේ? පොඩ්ඩක් බලන්න ඕනේ. නිකන් ආවා ගත්ත ගමන් දිගෑරියා පන්ති එහෙම කරන්නේ නෙමෙයි. කලින් එවපුවාම චුට්ටක් ඒක බලලා මොනවාද මේ තියෙන්නේ කියලා අධ්‍යයනය කරන්න ඕනේ නේ. හරිද? අන්න ඒකට ඕගොල්ලන්ට දවසක් හෝ දෙකක්වත් ඕනේ. හරිද? ඒ නිසා තමයි ඕගොල්ලන්ට අපි අවසාන දවසක් පෝස්ට් එකේ දීලා තියෙනවා. කවද්ද අවසාන දවස? ඔව් 28. හරිද? 28ට කලින් ඒ අදාළ ගෙවින් කරලා හරි 28ට කලින් ඕගොල්ලෝ ඒ ටියුට් ටික ගන්න ඕනේ. ඒ කියන්නේ අදාළ ගෙවීම් කරන්න 28ට කලින්. හරිද? එතකොට ඕගොල්ලන්ගේ අතට අර නොවැම්බර් මාසේ පටන් ගන්න කලින් අපි ගෙදරටම ඒ අදාළ ටික එවනවා. ඉතින් මේ මාසේ වගේ ඕගොල්ලන්ට මොනා කරන්න ඕනේ? print out ගන්න දෙයක් නැහැ. හරිද? print out ගන්න දෙයක් නැහැ. ඔව් අහනවා ප්‍රශ්නයක්. ඔව්. හරිද? නැත්නම් වෙන පන්ති ගැන මම කියන්නේ නැහැ නේද? හරිද? ඕගොල්ලන්ට පැහැදිලිව කිව්වා ප්‍රශ්න අහනවා එකයි ළමයි. හරි. එතකොට ඕගොල්ලෝ ඒ පෝස්ට් එකේ ඔක්කොම තියෙනවනේ විස්තරي. මම ඉතින් චුට්ටයි කියන්න ඕනේ. හරිද? එතකොට ඇයි ඒ 28 කියලා ඔයාලා හිතුවොත් අන්න ඒකයි කාරණා. හරිද? පන්තිය පටන් ගන්න කලින් නොවැම්බර් මුල සතියේ ඕගොල්ලෝ අතේ ටියුට් ටික තියෙනවා. හරි. එතකොට 28 නේ අවසාන දවස. 28 දවසක් දෙනවා. 28න් පස්සේ ඕගොල්ලෝ පේ කරා කියන්නකෝ. එතකොට ඕගොල්ලන්ට ටියුට් ටික හම්බෙන්නේ නැහැ පුතේ. ඇයි? අපි 28 වෙනිදා
හරිද? ඒ කියන්නේ 29 වෙනිදා උදේම 29 වෙනිදා උදේම ඔයගොල්ලන්ට මොකද කරන්නේ? ටියුස් එක පෝස්ට් කරනවා. ආයෙ අපිට දෙපාර තුන් පාර පෝස්ට් කරන්න බෑ. හරිද? ඒක යම්කිසි මාර්ගයකින් ඔයගොල්ලන්ට එයි. හරිද? දෙපාර තුන් පාර කරන්න බෑනේ. ඒ හින්දා ඊට පස්සේ ඔයගොල්ලන් ගෙවන කට්ටියට එවන්න වෙන්නේ PDF. ඒතර ඕගොල්ලන්ට print out ගන්න වෙනවනේ. ඒ හින්දා හරි එහෙම කරන්නේ නැතුව ඕගොල්ලෝ අතටම ටියුට් ටික අපි එවනවා ඒ ටික ගන්න ඕනේ. හරි? ඒ ටික ගන්න ඕනේ. තව දෙයක්. එතකොට ඕගොල්ලෝ තව දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලෝ පේ කරලා ස්ලිප් එක අපිට එවනවනේ. අර අංකයක් දුන්නා ඒ අංකෙට එවන්න. ඒ අංකෙට එවපු කට්ටියව තමයි නොවැම්බර් මාසේ අලුත් ගෲප් එකට ගන්න. හරි නොවැම්බර් මාසේ අලුත් ගෲප් එකක් හදනවා. නොවැම්බර් බැච් හරි නොවැම්බර් බැච් අන්නේ නොවැම්බර් බැච් කියන එකට ඔයගොල්ලන්ව ඇතුළත් කරන්නේ අපිට ස්ලිප් එක එවපු ළමයි ටික අපි ඇතුළත් කරනවා. හරිද? එහෙනම් ටියුට් ටිකක් ගන්න වෙලාවට කලාවට හරි ඕගොල්ලෝ නොවැම්බර් මාසේ පටන් ගන්න කලින් අලුත් ඒ බැච් අපි ඒ ගෲප් එකටත් ඕගොල්ලෝ ඇඩ් වෙන්න. හරිද? ඒ පණිවිඩය තමයි දෙන්න ඕනේ. හරි. ඊළඟ ගන්න යන්න. හරි නේද? එහෙනම් ඔන්න පැහැදිලිවම විස්තරය කිව්වා. පෝස්ට් එක බලන්න පැහැදිලි කට්ටිය. හරි. ඔයගලන්ට පුතේ මතක තියාගන්න දැන් මෙහෙමනේ. දවස් 12ක් නේද? දවස් 12ක්ම යනවා පැය දෙක ගානේ. ඉතින් ලොකු වැඩක් ඔයගොල්ලන්ට අනික කියලා දෙන්න ඕනේ ටික ක්ලියර් විදිහට ලස්සනට පැහැදිලි කරලා දෙනවා. හරිද? හොඳට මේ මෙතන ඉඳලා ඊට පස්සේ තව තේ එකක් බොන්න යනවා. එහෙම ළමයිට නම් මේක හරියන්නේ නැහැ. හරිද? පටන් ගන්න වෙලේ ඉඳන් අවසානයේ වෙනකන් හරි ලස්සනට මේක අර ලස්සනට පිළිවෙලට මේකේ රැඳිලා ඉන්න ළමයිට ලොකු වැඩක් වෙයි. ඒගොල්ලෝ පුතේ නතර වෙන්නේ අවසානයේ ඒ සාමාර්ථයෙන්. ඒක 100ට 100ක් නෙවෙයි 100ට 1000ක් වුණත් විශ්වාසයි අපිට විශ්වාසයි. මොකද අපි විශ්වාසයෙන් ඕගොල්ලන්ට දෙයක් කියලා දෙන්නේ. හරි. මාර විශ්වාසයෙන් ඕගොල්ලන්ට දෙයක් කියලා දෙන්නේ. හරි. එහෙනම් වැඩි කතා කරන්න ඕනේ නැහැ. හරි. කියන්නේ අපි යන්නේ ඊළඟ ගන්න. හරි. ඊළඟ ගන්න. දැන් අපි ඉඩම් සම්බන්ධ එකක් හැදුවා. ඊට පස්සේ පඩියක් ගත්තා වැටුපක් සම්බන්ධ එකක් හැදුවා. දැන් ඔන්න අඹ විකුණනවා. හරි අඹ විකුණනවා. හරි. ගාන කියවලා. හරි. ඉස්සෙල්ලා දැන් මේක හදලා තියෙනවනේ ඔයගොල්ලෝ. නමුත් හදපු නැති කට්ටියත් කතන්දරේ ගන්න බෑ. ඔළුවට ගන්න කතන්දරේ. හරි. ඇත්තටම පුතේ හදලා නැති කට්ටිය නම් පාඩුයි ඈ. ඒ කියන්න මෙපැයි. හදලා නැති කට්ටිය පාඩුයි. ඔයාලා පුතේ මේකට try එකක් දීලා තිබ්බොත් තමයි මම කියලා දෙන්න තේරෙන්නේ. නැත්තම් ඕගොල්ලෝ කරන්නේ ෆොටෝකොපි. ෆොටෝකොපි ගන්න එක. මේ මම ලිව්වා ලියන එක බල ලියනවා. මම බෝඩ් එකේ ලියනවා ඔයාලා ලියනවා. මම බෝඩ් එකේ කිසිම දෙයක් ඔළුවට යන්නේ නැහැ. කිසි වැඩක්. හරි. ඒක කියන්නේ මෙපැයි. හරි. හදපු ළමයිට අන්න නියම. හරිද? ඒගොල්ලන්ට එයාලගේ පාර හැදිලා තියෙනවා. හරි. හැමදාම එහෙමයි. කවදාවත් පුතේ ඉස්කෝලේක වුණත් ඔයාලා ගුරුවරයා ලියන එක පොතට ෆොටෝකොපි කරගන්න එපා. තමන් හිතලා හරිද? තමන් හිතලා එක විනාඩි 5ක් තමන් හිතලා වැඩක් කරන්න. එක විනාඩි 5ක්. හිතලා වැඩක් කරනවා මොකද වෙන්නේ කියලා බලන්න. හරිද? ගුරුවරයාත් එක්ක පැය ගාණක් පන්තියේ හිටියත් එකයි. හරිද? ඊට වඩා දහස් ගුණයකින් ඕගොල්ලෝ විනාඩි 5ක් තනියම වැඩ කරොත් ප්‍රතිඵල තියෙනවා. හරිද? ගුරුවරයාත් එක්ක පැයක් හිටියා කියන්නකො. ඒ ප්‍රතිඵලයට වඩා දහස් ගුණයක් වැඩි ඕගොල්ලෝ තනියම විනාඩි 5ක වැඩක් කරන එක. මේ ඔළුවෙන් හිතලා. හරි. අන්න ඒක හොඳට තේරුම් ගන්න. හරි. ගන්නට. මාලා. ඔන්න යන්තම් ගෑනු ළමෙක් ආවා නේද? හරි. මාලා අඹතොගයක් පිටට ගත්තා. හරි. එම අඹතොගේ අටෙන් එකක් නරක් වෙලා. කොහොමද එහෙමනේ? ඇහැ වහලා දෙනවා. හරිද? ඇහැ වහලා දෙනවා. අඹතොගෙන් අටෙන් එකක් නරක් වී තිබුණේ. කතන්දරය වලට ගන්න. අඹ ගත්තා අටෙන් එකක් නරක් වුණා. වැඩක් නැහැ. නරක් නොවු කොටසින්. නරක් නොවු කොටසක් තියෙනවනේ. ඒ කොටසින් හතෙන් එකක් මොනවාද? අමු අඹ. පුතේ අමු අඹ විකුණන්නත් බෑනේ. ඇයි ඉතින් නරක් නොවු ඉදුණු අඹ කොටසින්. හොඳ කොටස. හරිද? අඹ මෙහෙ වෙන්නේ නැහැ. හරිද? මේ අඹ නරක නරක්
වෙච්චා. හොඳ හොඳාඹත් මොනවාද? අමු ඒවා තියෙනවා, ඉදුණු ඒවා තියෙනවා. හොඳ ඒවත් අමු ඒවා තියෙනවා, ඉදුණු ඒවා තියෙනවා. ඒතර විකුණලා තියෙන්නේ මෙන්න මේ කොටස වික්කා. ඕකනේ කතන්දරේ. අඹ මිලට ගත්තා, නරක වෙච්ච ඒවා තිබ්බා, හොඳ ඒවා තිබ්බා. හොඳ ඒවා වගේ අමු තිබ්බා, ඉදුණු තිබ්බා. ඉදුණු කොටස වික්කා. ඔච්චරනේ කතන්දරේ. හරි. දැන් ගන්න මොකද කියන්නේ? නරක නො වූ අඹ ප්‍රමාණයේ මුළු අඹ පුතෝගෙන් කවර කොටසක්ද? නරක නො වූ කියන්නේ හොඳනේ. හරි. පුතේ නරක වෙලා තිබ්බේ 8න් එකයි. නරක වෙලා තිබ්බේ මෙතන නරක වෙලා තිබ්බේ 8න් එකයි. එහෙනම් හොඳ කියන්නේ ගත්ත ප්‍රමාණයෙන් 8න් එකක් නරක වුණා නම් හොඳ කියන්නේ නරක වෙච්ච නැති කියන්නේ ඉතිරියනේ. ඉතිරිය. අන්න දෙකයි පුතේ. හැම ගානකම මේකට අහන්නේ. මොකද්ද? ඉතිරිය. වෙන විදියක් නැද්ද මන්දනේ? භාග ගණන් හදන්න. ඉතිරියම අහනවා. හරි. ඉතින් අපි ලකුණු 10න් 10ම ගන්නවා. නැත්නම් වෙන කරන්න දෙයක් නැහැ. යන්න ඉස්සරහට. හරි. මෙන්න පුතේ රෝමිලකයි අහන්නේ. නරක නොවු අම් ප්‍රමාණය මුළු අම් ප්‍රමාණය මේ සම්පූර්ණ ප්‍රමාණයෙන් අඩු කරනවා. නරක වෙච්ච ප්‍රමාණය අපි දන්නවා 8කින් එකක් ගියොත් තව ඉතුරු කීයද? තව ඉතුරු 8න් 7යි. හරි. 8න් 7යි. හරි. එහෙනම් ඔන්න හොඳ අඹ මේ මෙතන මම දාන්නම් මෙතන 8න් 7යි. හොඳ අඹ 8න් 7යි. මම මෙතන දාගෙන යන්නම් ඈ. හරිද? හරි. ඊට පස්සේ විකුණු අම් ප්‍රමාණයේ මුළු අම් තුනෙන් කවර භාගයද? වික්කේ කොහමද? නරක නො වූ කොටසින් 7න් එකක් අමු අඹ විය. ඉතිරි නරක නො වූ ඉදුණු අඹ කොටස වික්කාය. දැක්කද කියන කතාව? පුතේ මේක යන්න පුළුවන් විදි. ඕන් චුට්ටක් බලන්න රෝමිලක්කන් දෙක. හරි. මම අර කියපු එක ඔළුවේ තියෙනවා නම් උත්තරේ ඉක්මනට යන්න පුළුවන් බලන්න අපි. හරි. මේ මෙච්චර කතාව. මට කියන්න එක තැනකවත් අමු අඹ කොටස අහලා තියෙනවද? හරි. අමු අඹ කොටස අහලා තියෙනවද? දැන් අමු අඹ කියන එක උත්තර දෙනවා ළමයි. හරි. මට කියන්නේ එක තැනකවත් මේකේ මේ ටියුට් එකේ අහලා තියෙනවද මොකද්ද? අමු අඹ ප්‍රමාණය මුළු අඹ තොගේ කවර භාගයක්ද කියලා අහලා තියෙනවද? නෑ නේද? හරි. අමු අඹ ප්‍රමාණය අහලා නෑ. නමුත් මේ බලන්න අපේ කෙලින්ම අහන්නේ මෙතන. කෙලින්ම අහන්නේ මෙතන. වික්කේ කොච්චරද? අහන්නේ. විකුණු අම් ප්‍රමාණය මුළු අඹෙන් කවර භාගයද? එතකොට අමු අඹ ප්‍රමාණයනේ හොඳ අඹ 8න් 7යි. ඒකෙන් අමු අඹ ප්‍රමාණය කොච්චරද කියන්නේ? නරක නො වූ කොටසින් 7න් එකක් අමු අඹ. මෙන්න මේ අමු අඹ 7න් එකයි. ඉදුණු අඹ ප්‍රමාණය තමයි විකුණලා තියෙන්නේ. ඉදුණු අඹ ප්‍රමාණය හොයන්න තියෙන්නේ. එහෙනම් මුලින්ම දැන් මොන සාමාන්‍ය ළමෙක් කරන විදිය. මොකද සාමාන්‍ය ළමයා කරන්නේ? ඉතිරියෙන් අමු අඹ ගන්න හොයනවා. එන්න අමු අඹ ගන්න හොයනවා. පුතේ අමු අඹ කියන්නේ මොකද්ද? නරක නො වූ කොටසින්. ඒ කියන්නේ හොඳ කොටසින් කොච්චරද? මේක දිහා තියෙනවා. 7න් එකක්. 8න් 7න් එකක්ලු අමු අඹ. නේද? ඔව්. 7න් එකක්. සුළු කරන්න 8න් 7න් ගුණ කිරීම 7න් එක. ගානයන කියන්නේ ගුණ කිරීම 7ට 1යි පුතේ මේ 7ට 1යි. 1 වරක් 1 1යි. 8 වරක් 1 8යි. 8 වරක් 1 8යි. හරි. එහෙනම් අමු අඹ කොච්චරද? 8න් එකයි. හරි. අමු අඹ කොච්චරද? 8න් එකයි. හරි. එක දරුවෙක් අහනවා මෙවට රූප සටහන් අඳින්න බැයිද කියලා. හරි. ප්‍රශ්නයක් නැහැ. අඳින්න පුළුවන්. හැබැයි පුතේ ඔයා උත්තරේ දාන්න ඕනේ. රූප සටහන ඇඳලා ඔයා උත්තරේ මෙතන දාන්න ඕනේ. හරිද? රූප සටහන ඇඳලා ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි රූප සටහන දැන් මේකනේ කතාව තියෙන්නේ. දැන් ඔයාලා 10 වසරේද 11 වසරේද ප්‍රශ්න අහන්න කියලා මම හරියටම දන්නේ නැහැ. ඔයාලට පුතේ ව්‍යුහගත රචනා පේපර් එකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න හරිද පුංචි ඉඩක් තියෙනවා. පුංචි ඉඩක් තියෙනවා. ඒ ඉඩේ රූප සටහනුත් ඇඳලා මේ සුළු කරනවා සුළු කරලා වෙනම දාන්න ගියාම පුතේ ඉඩ නැහැ. පුංචි තීරුවක් දෙන්න. මේ මම ඇයි මේ පැත්තට මේව ලියන්නේ? මම ඇයි මේ පැත්තට මේ බෝඩ් එකේ දිගට ලියන්නේ? මට බෝඩ් එකේ ඉන්න නැති හින්දාද?
හරිද? එහෙම නැහැ. මට බකන්න පුළුවන් නේ වුණා. මේ ඔයාලා හුරු කරන්නේ මේ පුතේ මෙන්න මේ වගේ තීරුවක් ඔයාලට දෙන්නේ විවිධ රචනා පෙත්තට. හරි. එතකොට ඔයාලා දික් අතර ලියන්නේ. දික් අතර ලියන්නේ කොහොමද? මේ විදිහට ඔය විදිහට. ඒකයි මම මේ එහෙම ලියුවේ. හරි. රූප සටහන් අදින්න පුතේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. අදින්න. හැබැයි ඔයාලා බලන්න පුතේ පාස් පේපර් පොත් අරගෙන එක පොතකවත් මාකින් ස්කීම් එකේ දැන් රූප සටහන් ඇඳලා දැන් මාස්ටර් ගයිඩ් පොතක් ගන්න. පොතක් අරන් භාග ගන්න පෙරලා ඒකේ උත්තර පත්‍රය රූප සටහන් ඇඳලා තියෙනවද කියලා බලන්න. සමහර තැන් වල ඇඳලා ඇති. නමුත් මෙන්න මේ අංක ගණිතයෙන් තමයි උත්තරෙට කියන්නේ. හරි. රූප සටහන හොඳයි. ගත්ත උත්තරේ හරිද කියලා චෙක් කරන්න. ගත්ත උත්තරේ හරිද කියලා චෙක් කරන්න රූප සටහන ඇඳ ගන්න. නමුත් එතරම් වෙලාවක් යනවා. ඔයාලට තේරුම් ගන්න මේක. එහෙනම් කවුද පුතේ අහපු ප්‍රශ්නේ? හරි. නියමයි. එයා මට කියන්න තියෙන්නේ අංක ගණිතයෙන් උත්තර ගන්න පුරුදු වෙන්න. අංක ගණිතයෙන්. හරි නේද? හරි. එහෙනම් මෙතන 8න් එකයි අමු අඹ. දැන් ඉතුරු ප්‍රමාණය තමයි විකුණලා තියෙන්නේ. දැන් අන්න ඉතිරිය කීයද? දැන් අර ඉතිරිය හොයන්න ඔයාලා මෙහෙම වෙන්න ඕන. තමන් ගත්ත ප්‍රමාණය තමන්ට නැති වුණු ප්‍රමාණය. තමන් ගත්ත ප්‍රමාණය නැති වුණු ප්‍රමාණය මොකක්ද ඉස්සරලා වුණේ? අබතෝගයක් ගත්තා. අන්න 8න් එකක් පුතේ නරක් වුණා. 8න් එකක් නරක් වුණා. ඊට පස්සේ ඉතුරු වුණ එකෙන් 7න් එකක්. ඒ කියන්නේ මේ 8න් එකක් අමු අඹ. ඒක විකුණන්නේ නැහැ. එහෙනම් මේකේ කතාව. දැන් Tamanට විකුණන්න ඉතිරි වෙන්නේ මොනවාද? නරක් වුණු අඹයි අමු අඹයි අයින් වෙනව නේද? නරක් වුණු අඹයි අමු අඹයි අයින් වෙනව නේද? ඊට පස්සේ නේද ඉතුරු අඹ ටික යට එන්නේ. එහෙනම් මෙයාට ඉතිරි හොයන්න මෙහෙමයි. මේ නරක් වූ අමු මේ දෙන්න හොයාගන්න වෙනවා එකතුව. බලමු. නරක වෙච්ච ප්‍රමාණය 8න් එකයි. අමු කොච්චරද? අමු 8න් එකයි. මෙයාගේ පුතේ හරිය සමානයි. ඒකට රූපෝ ගන්න යන්න ඕනේ. හරිය සමාන නම් හරිය 8මයි. 1 1 2යි. හරි. අඹතෝගේ නරක වෙච්චයි අමු අඹයි අයින් කරන්න ඕනේ මට ඉදුණු අයෙන්ද? හරි. නරක වෙච්ච ප්‍රමාණය 8න් එකයි. අමු අඹ 8න් එකයි ඔක්කොම අයින් කරන්න ඕනේ කොච්චරද? 8න් 2ක්. 8න් 2ක්. ඒක සරල කරොත් 2ට 1යි 8ට 4යි. ඒ කියන්නේ 4න් එකක්. පුතේ 4න් එකක් අයින් කරන්න ඕනේ. එහෙනම් ඉතිරිය කීයද? ඉතිරිය. එම නිසා ඉතිරිය. එකෙන් අඩු කරනවා අර අයින් වුණු ටික. හරි? අයින් වුණු අඹ ටික. එකෙන් 4න් එකක් අඩු කරපුවාම අපි දන්නවා 4කින් එකක් අඩු වුණොත් 4න් 3යි. හරි? 4න් 3යි. එහෙනම් විකුණු අඹ ප්‍රමාණය මුළු අඹ තොගෙන් කවර භාගයක්ද? හරි? විකුණු අඹ ප්‍රමාණය පුතේ 4න් 3යි. නේද? මොකද ඉතිරිය තමයි වෙන්නේ. හරි? විකුණු අඹ ප්‍රමාණය මුළු අඹ ප්‍රමාණයෙන් 4න් 3යි. දැන් මේ මෙච්චර දඟලන්න ඕනේද? හරි? මෙච්චර දඟලන්න ඕනේද මේක? මෙන්න බලන්න පුතේ මේ කොහොම හොඳට අහගන්න. දැන් මෙයා කිව්වේ නරක් නොවු කොටසින් 7න් එකක් අමු අඹ වුණා කියලානේ. නරක් නොවු කොටසින් 7න් එකක් අමු අඹ වුණා. මේ තියෙන්නේ නරක් නොවු කොටස. මේ අමු අඹ කොච්චරද? නරක් නොවු කොටසින් 7න් එකක්නේ. හරිද? එහෙනම් ඉතුරු අඹ මේ අමු අඹ 7න් එකක් නම් අමු අඹ අර ඉතුරු ප්‍රමාණයෙන් 7න් එකක් නම් ඉතුරු 7න් එකක් නම් 7න් එකේ ඉතිරිය කීයද? 7න් එකේ ඉතිරිය කීයද? 7න් 6යි. ඒක දාලා බලමු මේ උත්තරේ එනවද කියලා. ඔන්න පුතේ. හරි? ඔන්න මම මේකේ කෙලින්ම හොයනවා මොනවාද? විකුණු ටික හොයන්න යන්නේ. මේ බලන්න. ඉතිරිය 8න් 7යි. 8න් 7න් හරිද? 7න් එකක් හෙව්වොත් අමු අඹ 7න් ඉතුරු ගන්න. ඒ කියන්නේ 7න් 6ක් හෙව්වොත් ඉතුරු ගන්න.
සුළු කරමුද? හරි. 7ට 1යි. මේ 7ට 1යි. 8යි 6යි කපන්න බැයිද? පොදු සාධකයේ කවුද? 2. පුතේ දෙවරක් 8ට 4යි. දෙවරක් 3යි. දෙවරක් 3යි. දැන් ලවේ ඉතුරු වෙන ටික බලන්න. 3 වරක් 1 3යි. 4 වරක් 1 4යි. 4ෙන් 3 ආවා. මෙච්චර දැඟලුවද? අමුඹ හොයුවද? මෙතන අමුඹ හෙව්වද? ඈ? හරිද? අග්ගල කෑවද කියලා අහන්නේ. හරිද සල්පිල් වල? නෑ. ඔන්න වැඩි. හරි. එතකොට මෙච්චර දඟලන්න ඕනේ නෑ. පුළුවන් නම් පුරුදු වෙන්න. හරි. පුළුවන් නම් පුරුදු වෙන්න අවසානයේ ඉතිරිය හොයන විදිහ. මේ ඉතිරියෙන් 7න් එකක් අමුඹ 7න් එකෙත් ඉතිරිය. ඒ කියන්නේ කීයද? 7න් 6. 7න් 6 හෙව්වොත් අන්න අවසානයේ තමන් ගාව ඉතිරිය. එනවා 4න් 3යි. හරිද? හරි. එහෙනම් ඔන්න ඔය කොටස තමයි විකුණලා තියෙන්නේ. හරි. ඔය කොටස තමයි විකුණලා තියෙන්නේ. මේක දෙවෙනි ක්‍රමයක් විදිහට. හරි. එහෙනම් දැන් වැඩි හරි. හරිද? ඔන්න වික්ක ගන්න වික්ක කොටස හෙව්වා. හරි. 4න් 3. දැන් මොකද්ද කියන්නේ? මිලටගත් අඹදොගේ ගෙඩි 400ක් තිබුණා. අන්න පුතේ දැන් අපිට සාමාන්‍යයෙන් භාග ගණන් වල කිව්වේ මොකක්ද? මේ ගත්ත අඹ ගානනේ අවසානයේ හොයන්න කියන්නේ ඔය ගන්න ප්‍රමාණය නේද හොයන්න කියන්නේ අවසානයේ. හැබැයි මෙදා පාර මුළු අඹ ප්‍රමාණය දීලා කීයද? 400යි කියලා. එහෙනම් මේක වෙන පැත්තකට යන්න හදන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. මිලටගත් අඹතොගේ ගෙඩි 400ක් තිබෙනි. මාලා නරක් නො වූ ඉදුණු අඹ ගෙඩියක් රුපියල් 10 බැගින් වික්කේ නම්. හරි. නරක් නො වූ ඉදුණු අඹ ගෙඩියක්. මේ අඹ ගෙඩියක්. මේ තියෙන අඹ මේ අඹ ගෙඩියක් පුතේ රුපියල් 10ට විකුණනවා. දැන් මෙයාගේ කොටස හොයාගෙන තියෙන්නේ කොටස කීයද? කොටස 4න් 3යි. හරි. කොටසක් විදිහට 4න් 3යි එක ගෙඩියක් රුපියල් 10 ගානේ විකුණනවා. හරිද? බලමු. දැන් මුළු ගෙඩි ගාන දීලා තියෙන හින්දා අපිට වික්ක ගාන හොයන්නත් පුළුවන්. හරිද? අන්න විකුණුම අඹ ගෙඩි ටික දානවා. හොඳයි. මේ බලන්න. රුපියල් 10 බැගින් වික්කේ නම් ඇය අඹ විකිණීමෙන් ලැබූ මුදල. හරි ලේසි පුතේ අඹ ගෙඩි 400ක් තිබ්බනම් හරි. මේ මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ 4න් 3 කියලා? මේ 4න් 3 කියලා ඇවිල්ලා තියෙන්නේ සම්පූර්ණ අඹ ප්‍රමාණයෙන් වික්ක ටික 4න් 3යි. කොටසක් විදියට. කොටසක් විදියට. එහෙනම් අපිට බැයිද අඹ ගෙඩි ඔක්කොම 400යි නම් 400න් 4න් 3ක් හොයන්න. හරි. 400යි ඔක්කොම. අඹ ගෙඩි ප්‍රමාණය ඔක්කොම 400යි. 400න් විකුණලා තියෙන්නේ මේ කොටස 400කින් කොච්චරද? 4න් 3ක්. ඇයි 400 ගත්තේ මම? විවිලා තියෙනවා. ඒක අවසානයේ හොයන්න කිව්වොත් තමයි ගාන අමාරු ඇත්තටම. සම්පූර්ණ ප්‍රමාණය දීලා නම් වැඩේ ගොඩ. හරිද? එහෙනම් මම කෙලින්ම හොයනවා මේ විකුණු අඹ අන්න පුතේ මේක කොටස මම හොයන්නේ ප්‍රමාණය. විකුණු අඹ ප්‍රමාණය කොච්චරද පුතේ? 400න් අර නෑ මෙතන. 400න් 4න් 3ක් විකුණලා තියෙනවා. 4න් 3ක්. එතකොට 400යි ගුණ කිරීම 4න් 3යි. සුළු කරන්නේ. මම කොහොමද කැපෙන්නේ? 4ට 4 1යි. උඩයට කපන්නේ. මෙතන පුතේ මම 4 විතරක් කපන්නම් 1 දානවා. ඒකේ තේරුම 1යි විතරයි නෙමෙයි කීයද? 100යි. 100යි. ඒක 400 4න් බෙදුවා 100යි. එතකොට ඉතුරු වෙන්නේ 100 ගුණ කිරීම 3. අඹගෙඩි ප්‍රමාණයක් අහන්නේ රුපියල් දාන්නේ හරි. අන්න 300යි. හරි. විකුණු අඹ ප්‍රමාණය හරිද? 300යි. හරි. අඹගෙඩි 300ක් හොඳයි නේද? 400ක් අරගෙන යම්කිසි ප්‍රමාණයක් කුණු වෙලා තිබ්බා. යම්කිසි ප්‍රමාණයක් අමු මේ විකුණලා තියන කොච්චරද? අඹගෙඩි 300ක්. අවුලක් නැහැ. හරි. හැබැයි මේ එක අඹගෙඩිය රුපියල් කීය ගන්නද වික්කේ? 10 ගානේ. අපෙන් අහන්නේ අඹ විකිණීමෙන් ලැබූ මුදල. හරි. අඹ විකිණීමෙන් ලැබූ මුදල. එතකොට එම නිසා මුදල හොයන්න ලේසියි.
අඹ ගෙඩි ගාන 300යි එම එක අඹ ගෙඩියක් 10යි. එහෙනම් 10න් ගුණ කරනවා. ඒක දන්නා නේද? හරි 10න් ගුණ කරනවා. හරි. හරියට නිකන් දොඩම් ගෙඩියක මිල රුපියල් 10 නම් දොඩම් ගෙඩි 5ක මිල හොයන්න 10 5න් ගුණ කරනවා. ඒ වගේ මේ අඹ ගෙඩි 300ක් තියෙනවා. එක අඹ ගෙඩියක් රුපියල් 10යි. හරි. බලමු මුදල්. උත්තර දාලා තියෙනවා. හරිද? හොඳයි. මේ බලන්න. කවුද දාලා තියෙන්නේ? සෙත්මි දාලා තියෙනවා උත්තර. හරි. 300 ගුණ කිරීම 10. කීයද? 3 දැම්මා. 3 වරක් එක 3යි බිංදු 3 පිටිපස්සෙන් දාන්න. පුතේ 7 දාන්න යන්න එපා. 7 දාන්න යන්න බැයි. ඔයාලා පුතේ විභාගෙදී විභාග මානසිකත්වයට එක්ක බය වෙලා විභාග භීතියත් එක්ක ඉන්නේ. එතකොට ඕන් 7 දානවා කියලා මේක දාලා මේ මෙහෙම කරලා බිංදු දෙක දානවා. හරි. 7 දානවා කියලා මෙහෙම තියලා මෙහෙම තියනවා නිකන් තියනවානේ. තියනවා. හරි. තියලා හරිද? තියලා බිංදු දෙක දානවා. දැන් මේක තියද්දි ඩොට් එකක් තියන්නේ. පෑනේ කාබන් එකක වැදුන්නේ. පෑන තියද්දි අර චූටි ඩොට් එක කාබන් සමහරවල් ලියෙන්නේ නැති වෙනානේ. කාබන් එක වැදුන්නේ. පස්සේ. දැන් අඹ විකුණලා හම්බෙච්ච මුදල රුපියල් 3000යි නෙමෙයි. මේ කීයද තියෙන්නේ? ඈ? කීයද මේ තියෙන්නේ? 1.5යි ලක්ෂ 3යි. එහෙනම් ඉතින් හැමදාම අඹ විකුණු කෙනෙක් ඉන්නවා. නේද? රුපියල් ලක්ෂ 3ක් හම්බ වෙනවා නම් අඹ 300ක් විකුණලා හැමදාම අඹම විකුණු කෙනෙක් ඉන්නවා. හරිද? මැරෙනකම්ම අඹ විකුණනවා. හරිද? ඒක කියන්නේ හරි 7 දාන්න එපා. 7 දාන්න එපා. තේරුණා නේද කතාව? හරි. රුපියල් 3000යි. හරි. අඹ විකිණීමෙන් ලැබුණු මුදල. තව පුංචි කොටසක් අහනවා. බලන්න මොකක්ද අහන්නේ කියලා. හරි. දැන් ඔන්න කතන්දරේ මතකයි නේද? එයා අඹ වික්කා සල්ලි හම්බුණා. රුපියල් 3000යි. හරි. ඊට පස්සේ අඹ තොගේ මිලදීගත් මුදලට වඩා 120ක වැඩි මුදලක් අඹ විකිණීමෙන් මාලාට හම්බුණා. හරිද? අඹ තොගේ මිලදීගත් මුදලට වඩා 120ක වැඩි මුදලක් අඹ විකිණීමෙන් මාලාට හම්. ඒ කියන්නේ මේ 3000 කියන්නේ පුතේ ඔයා අර අඹ මිලදීගත් මුදලට වඩා 120කින් වැඩි ගානලු මේක. 3000 කියන්නේ. හරි චුට්ටක් බලමු. මාලාට ලැබෙන්නේ නම් අඹ තොගේ ගත් මිල සොයන්න. ප්‍රතිශත ගානක් නේ. හරි. අඹ තොගේ ගත් මිල ඔව් සෙත්මි දාලා දෙනවා උත්තරයක්. බලමු අපි උත්තරේ. පුතේ අනිත් කට්ටිය. හරිද? අනිත් කට්ටිය උත්තර දැම්මේ නැද්ද? හරි උත්තර දීලා නෙමෙයි දාවේ. හරි. අනිත් කට්ටිය මට මේ එක ලම් දරුවෙක් විතරයි මට උත්තර දාන්නේ. අනිත් කට්ටියත් උත්තර දාන්න. හරිද? තමන් ගත්ත උත්තරේ ටස් ගාලා දාන්න. කොච්චර ආසද කියන්නේ තමන් ගත්ත උත්තරේ මේක දාන්න. ඒ විදිහට. එහෙනම් දැන් මම මේකත් මකනවා. අඹ විකුණලා යට රුපියල් 3000යි හම්බුනේ. හරි? මෙන්න ප්‍රතිශත ගානක්. පුතේ මේ එදා ඕගොල්ලන්ට අපේ කවුද වටපස්තාර කරද්දීම ක්‍රමයක් කියලා දුන්නා අපේ නේද? චානක සර් නේ. හරි බලමු මේකේ මොකක්ද තියෙන්නේ කියලා. 120ක වැඩි මුදලක්. මේකයි කතාව. පුතේ ලාභයක් සෙට් වෙන්නේ ගත් මිලට. හරි? අපි අරගෙන ඒක කරන්නේ විකුණනවා. ලාභයක් තියාගෙන. හරි? එහෙනම් අපිට ඕනේ පද ටිකක් තියෙනවා. මේ පද ටික තියෙන්නේ ප්‍රොමිලයන් 4. පුතේ අපිට ගත් මිල ඕනේ. හොයන්න කියන්නේත් ඒක නේද? හරි. හොයන්න කියන්නේත් ඒක. හරිද? ගත් මිල. හරි ගත් මිල හොයන්න කියන්නේ. ඊට පස්සේ අපි ගාව තියෙනවා විකුණන කොච්චරක් හම්බුණාද? ගත් මිල තියෙනවා ඒත් එක්කම විකුණන කොච්චරක් හම්බුණාද කියලා තියෙනවා. හරි. දැන් ඔන්න මෙහෙමයි පුතේ මේක හදන්න. ඉස්සෙල්ලාම තියනා නේද ප්‍රතිශතය. හරි. ප්‍රතිශතයේ 120යි. ඒක තේරුම කියන්න මට. ප්‍රතිශතයේ 120යි නම් හොඳට බලන්න තේරුම. හරි. ඔව්. හරි නේද? ඉක්මනට නැවතාවනේ මොකක් හරි ප්‍රශ්නයක් වුණා. හරි සිග්නල්. ඔව්. හරි නේද උදේ? හරි. මොකක් හරි ප්‍රශ්නයක් කියලා කට් වුණා. නැවතයි ගන්න. හරි. මේ තියෙන්නේ ගත් මිල විකුණු මිල. මම පැහැදිලි කරනවා නේද? හරි. එතකොට ගත් මිල විකුණු මිල මේ
ප්‍රතිශතේ මං කියන්න හැදුවේ ප්‍රතිශතේ කියන්නේ මොකද්ද? 100ට 20යි. හරි? 100ට 20යි කියේගේ තේරුම මොකද්ද? ලාභය 100ට 20යි. ඒ කියන්නේ ඔයා ගත්තේ රුපියල් 100ට නම් රුපියල් 20ක් ලාභ තියාගෙන විකුණන්න ඕනේ. ඔයා ගත්තේ රුපියල් 100ට නම් රුපියල් 20ක් ලාභ තියාගෙන විකුණන්න ඕනේ. හරි. උත්තර දානවා අර නියමයි. හරිද? එහෙනම් ගත්තේ 100ට නම් 20ක් ලාභ තියාගෙන ඔයා විකුණන්නේ කීයද? ගන්නේ 100ට 20ක් ලාභ තියාගෙන විකුණන්න ඕනේ. හරිද? ඔයා විකුණන්නේ කීයද? 120ට. හරි. මෙන්න පුතේ ප්‍රතිශතයේ ඇතුලේදී ඔයා ගත්තේ 100ට. ප්‍රතිශතයේ ඇතුලෙන් ඔයා මේක ගත්තේ 100ට විකුණන්නේ එහෙනම් මෙතෙන්ට 20 නෙමෙයි දාන්නේ. 20 කිව්වොත් ලාභය. විකුණන්නේ 120ට. විකුණන්නේ 120ට. හැබැයි මෙයාගේ ඇත්ත ගානද මේ? මේ ඇත්ත ගානද? මේ ඇත්ත ගාන නෙමෙයි. හරිද? ඇත්ත ගාන අපි හොයාගත්තා නේ. විකුණලා යාට කොච්චරක් හම්බුණාද? රුපියල් කීයක් හම්බුණාද? රුපියල් 3000යි. එහෙනම් විකුණු මිලේ ප්‍රතිශතෙන් නම් 120යි. ඇත්ත ගාන රුපියල් 3000යි. එහෙනම් හොයන්න කියන්නේ මොකද්ද? ගත් මිල. ඒකට දානවා මොකද්ද? ඒකට දානවා x අකුරයි. හරි? ඒකට දානවා x අකුරයි. හරිද? දැන් එහෙනම් මොකද කරන්නේ? හරි? එදා ඔයගොල්ලන්ට කියලා දුන්නා x අකුර නොදන්නා පදේ උඩට අරගෙන සුළු කරන විදිහ චානක සර්. ඒ විදිහට බලමුද මේ පැත්තට දිශාව බලන්න නේ. පුතේ x මෙයාගෙන් බෙදෙනවා. මෙයාගෙන් බෙදෙනවා. එහෙමනම් එයත් එක්ක උඩ ඉන්නේ මෙයානේ. එහෙනම් මෙයාගෙන් බෙදන්න. හරි. එහෙනම් කොහොමද ලියන්න වෙන්නේ? ඔන්න ලියනවා. බලන්න. මේ x බෙදනවා කාගෙන්ද? 3000යි. සමාන කිරීම දාන්නේ. ඊට පස්සේ 100 නේ. මෙතනින් පටන් ගත්තා නම් මේ පැත්තට ඒ දිශාවම උඩ පැත්තට යන්නත් ඕන. 100 බෙදනවා 120. දැන් පුතේ මේ x තනි කරන්න ඕනේ. x එක්ක 3000 ඉන්නේ බෙදීමක් විදිහට. මම එදා පළවෙනි දාසේ කියලා දුන්නා සරල සමීකරණේ. x එක්ක 3000 ඉන්නේ බෙදීමක් විදිහට. එහා පැත්තට යද්දි බෙදීමේ ප්‍රතිලෝමය. එහා පැත්තට යද්දි ගුණ වෙනවා. x මෙන්න මේ විදිහට කියනවා. එහෙනම් පුතේ x සමානයි 100 ගුණ වෙනවා 3000න් බෙදෙනවා 120ෙන්. දැන් කපන්න. ඉස්සෙල්ලා බිංදු කපන්න. බිංදුවට බිංදුවක් කැපුවා. හරි. ඊට පස්සේ 3යි 12යි කැපෙනවා නේද? හරි. 3යි 12යි කැපෙනවා නේ. 3ට 3 ඒවා 1යි. හරි. 12ට 3 ඒවා 4යි. 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි. දැන් අපිට පේනවා 100යි 4යි කැපෙනවා. 100යි 4යි කැපෙනවා. මම ඉතුරු වෙච්ච ටික ලියන්නම් ඕන්න. මෙතන තියෙනවා 100. මෙතන බිංදු දෙකක් තියෙන හින්දා එතන තියෙනවා 100. බෙදීම මෙතන 4. දැන් 100යි 4යි. අපි දන්නවා අපිට 100 4ෙන් බෙදුවොත් 100ට 4 ඒවා කීයද? 25යි. හරි. 4ට 1යි 100ට 25. හරි. 25 100ෙන් ගුණ කරන්න. අන්න x වල උත්තරය එනවා 2500. හරි. උත්තර දාලා තියෙනවා. හරි. මට නම් මේ කැලලයි පේන්නේ සංජ. හරි. සංජනාවෙන් ඉඳලා කරේ. හරි. එතකොට 2500යි. හරි. ඊට කලින් සෙත් මිදාලා තිබ්බ උත්තරේ ඔව් 2500යි. චතු 2500යි ගත්ත උත්තර පුතේ දාන්න. හරි. ඒක තමයි තමන්ගේ මොකද්ද? හරි අභිමානය. හරි. 2500යි නේ. එහෙනම් මෙයා අඹතුගේ ගත්තේ 2500ට. හරි නේද වැඩේ? ඉතින් ලාභ තියාගෙන විකුණාම එයා රුපියල් 3000ක් ගත්තා. ප්‍රශ්නයක් නැහැ නේ. හරි. දැන් මේක ගාණක් විදිහට එයාගේ ලාභය කීයද කියලා අහුවනම් හරි. පුතේ අඹතුගේ ගත්තේ 2500ට. විකුණුවේ 3000ට. ලාභය කීයද කියලා අහුවනම් උත්තරේ කියන්නේ. chat box එකේ දාන්න බලන්න. කොච්චර ලාභයක් ලැබුවද කියලා. හරි. නියමයි ඔය තියෙන්නේ. හරි. ගත්තේ 2500ට විකුණන්නේ 3000ට. එහෙනම් එයාගේ ලාභය කීයද?
ළමයි උත්තර දානවා අරද ලාභය කීයද? රුපියල් 500යි නේ. විග්‍රහ ගාන 3000යි 3000න් 2500ක් අඩු කරන්න. එතකොට 500යි කියලා යනවා. ලාභය රුපියල් 500යි. ඒක අහලා නැහැ. ඒක ඇහුවනම් මේක ප්‍රතිශත ගාණක් වෙනවනේ. මේක මොන ගාණක්ද? භාග ගාණ. දැන් තේරෙනවද පුතේ ඔයාලට මේ භාග ගාණ ඇතුලේ ප්‍රතිශත කෑල්ලක් අහලා තියෙනවා. හරි. එයාලට ඕන දෙයක් කරන්න පුළුවන් ඈ. ඕන විදිහකට දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. අපි හැම දෙයකම රෙඩි වෙලා යනවා. හරි. අපි හැම එකටම රෙඩි වෙලා යනවා. එතකොට ප්‍රශ්නේ ඉවරයි නේ. හරි. ඔන්න එහෙනම් කතාවනේ. හරි. එතකොට ඔන්න අපි දැන් ගණන් කීයක්ද? 3ක්. හරිද? ගණන් 3. හැදුවානේ. හරිද? දැන් ඕගොල්ලන්ගේ එදා අපි කතා කරද්දී ප්‍රමේයක් කරේ නෑනේ. හරිද? ඕගොල්ලෝ පුතේ අර මුලින් කරපු දැන් ප්‍රමේය කියන එක අපිට දැන් තව දවස් ගොඩාක් තියෙනවානේ. එතකොට ප්‍රමේයන් ටික ඔය විදිහට බැලන්ස් වෙවි යනවා. හරිද? එදා මම ප්‍රමේය කරේ නෑ. එතකොට ඕගොල්ලෝට අලුත් පාඩම් කොටසක් සමහර විට මේ එන බදාදා කරයි. හරි. ඒකත් එක්ක සමාජ ඕගොල්ලන් ප්‍රමේය කරන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලන්ගේ ප්‍රමේය සිකුරාදා හරි එහෙම. හරි. ප්‍රමේය දැනට කරපු ප්‍රමේයන් ටික. දැන් අපි පොඩි කාලයක් ඕගොල්ලන්ට දීලා තියෙන්නේ. මෙතන අඩු ලකුණු අඩු මට්ටමේ ළමයි ඉන්නවා. එතකොට අපි දුන්න ප්‍රමේයන් ටික හොඳට ටච් කරගන්න. මොකද දැන් මේ ප්‍රමේය ටික හිමීට යන්නේ. ප්‍රමේය පුතේ එකපාර ඔක්කොම නිකන් එක දිගට ඔළුවට දාගෙන යන්න බෑ. හරිද? ඒකට පොඩි ටයිමින් එකක් තියෙන්න ඕනේ. හරිද? ඒ හින්දා ඕගොල්ලෝ දැනට උගන්වන ප්‍රමේයන් ටික හරි හොඳට බලන්න. ඒ ගණන් හතර ටික හොඳට බලන්න. හරි. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රමේයන් ටික අපිට අල්ලගන්න පුළුවන් ලස්සන. හරිද? ඒ හින්දා අද දවසේ හරි ප්‍රමේයක් කෙරෙන්නේ නැහැ. මොකද අපි මේකෙන් දැන් ගණන් 8ක් තියෙන එකේ. හරි ගණන් භාගයක් වන්නේ අර 4ක් හෝ 5ක් අපිට හදලා ඉවර ගන්න පුළුවන් අද තියෙන කාලය යන්නේ. හරි. අපි එහෙනම් ඊළඟ ගානට යන්න. මේක හදලා ඉවර වෙද්දී ඔයාලා ඕන ගානක් හොඳද? 2016 ඉඳන් නෙමෙයි. හරි. පවර්ණාවරු තියෙනවා 2008 නෙමෙයි 1980 ගණන් වල තියෙන භාග ගණන් වල. හරි. හදන්න. හරි. ඒක හදන්න. හරි. එහෙනම් හතරවෙනි ගාන. දැන් ලකුණු 10 ගන්න ඔයාලට පුළුවන් පුතේ ඈ. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක එක දිගට හැඳලා හිටියා නම් ලකුණු 10න් 10 ගන්න පුළුවන් කිසි අවුලක් නැහැ. හරි. හරි. එහෙනම් හතරවෙනි ගානේ වන පුංචි දෙයක් තියෙනවා මොකද්ද? අන්න අංක ගණිතයෙන් ඇවිල්ලා තියෙනවා සංඛ්‍යාත්මක භාග ගාන. උත්තරේ බලන්න දාන්න. මේකට ආපු උත්තරේ දාන්න. චතු දානවා 8න් 7යි කියලා. බලමු. මේකට උත්තරේ දාන්න පුළුවන් මොකද ඔයාලා හදලා තියෙනවා. හරි. 8න් 7යිලු මන් දන්නේ නැහැ. දැන් කවුද සෙත්මි දානවා 8න් 7යි කියලා. හරි. මම ලියන එකන් ඔයගොල්ලෝ උත්තර ටික දාන්න බලන්න. Tamanට ආපු උත්තර ටික දාන්න. මම ගාන ලියන එක. ගාන 6යි 8න් 3 ඍණ 4න් 1 බලන්න යන්න. හරි. ලස්සනට පුතේ සමාන කිරීම ටික දාලා පිළිවෙලට මේක උත්තරේට යන්න. එදා ඔයගොල්ලන්ට කියලා දුන්නා ඔව් බොඩම්ස් ලෝ. හරිද? ඒ මොකක්ද ඒක තේරෙන්නේ නැත්නම් නිකන් අවුලක් නැහැ. මොකද්ද? භාග සුළු කිරීමේ අනුපිළිවෙලක් තියෙනවා. මොකක්ද අනුපිළිවෙල එදා කියලා දුන්නා නේ? වා මම මේ දෙන්න එකට ලියන්නම්. බෙගු හරි ද ධනරිද. හරි? ඔන්න ඕක. හරි. එතකොට වා කියන්නේ වරහන්, අරණ යන්නේ ගුණ කිරීම දන්නවා, බෙදීම, ගුණ කිරීම, ධන මේ පිළිවෙල. අපි බලනවා භාග සංඛ්‍යාව. දැන් මේ කියලා දෙන්න අවස්ථාවේ මේක අපි කතා කරානේ. දැන් මෙයාගේ බලන්න මේ පිළිවෙල. මේක ප්‍රමුඛ. හරි? මේ පැත්තට යන්න. මෙහාට යන්න. අපි මේ වමේ ඉඳන් දකුණට පොළේ මේ පිළිවෙල රකින්නේ මම එදා කිව්වා පාඩ. වමේ සිට දකුණට. වමේ සිට දකුණට. හරි? එතකොට මේ ඉඳන් ඇවිදින්න යන ඉස්සලා මොකද හම්බෙන්නේ? අන්න වරහණක් හම්බුණා. එහෙනම් අපි වරහණ ඇතුළට පයින්. වරහණ ඇතුළට පනලා බලනවා සුළු කරන්න පුළුවන්ද? අන්න ප්‍රශ්නයක්. මොකද්ද? පුතේ මිශ්‍ර සංඛ්‍යා. හරිද? ඔයගොල්ලන්ට කියන්නවා හරිද? කලින් පන්තියක මිශ්‍ර සංඛ්‍යා තියෙද්දි සුළු කරන්න බෑ.
එහෙනම් ඉක්මනටම මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරගන්න ඕනේ. ඕගලන්ට ඉගෙනවනේ කොහොමද මෙයා විෂම භාගයක් කරන්නේ? හරය පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරලා ලවය එකතු කරනවා. මතකද? නැවත කියන්නම් මම. හරය පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරලා ලවය එකතු කරලා පහළ භාග සංඛ්‍යාවෙන් ලවය හදනවා. හරය යමයි. හරි. එහෙනම් මේ බලන්න. 8 වරක් 6. 8 වරක් 6 48යි 3යි. 48යි. 8 වරක් 6 48යි 3යි. කීයද? හරි. 8න් 48යි 3යි. කීයද? 51යි. 51යි. අඩු කිරීම 4 1 වරහන තාම අයින් වෙන්නේ නැහැ. තාම කියලා දුන්නේ නැහැ. වරහන අයින් වෙන්නේ පුතේ මේ ඇතුලේ තනි භාග සංඛ්‍යාවක් ආපු දාට. අල් නෑන දාමු 7න් 1. හරි ඉස්සරහට යන්න. දැන් මෙන්න පොදු හරය. පුතේ මේ ලොකු එක්කිනා ගන්න 4න් බෙදෙනවා. බෙදෙනවනේ. ලොකු එක්කිනා 4න් බෙදෙනවනේ. එහෙනම් කවුද පොදු හරය? 8. හරිද? අන්න 8. ගැහුවා 8. දැන් ඔන්න ක්‍රමය මොකද්ද ක්‍රමය? 8ට 8 ඒවා 1යි 1 වරක් 51. 51යි 8ට 4 ඒවා 2යි දෙවරක් 1 2යි. හරි. අර නයන්න 7න් 1. අන්න පුතේ 51න් දෙකක් අඩු කරන්න පුළුවන්. 51න් දෙකක් අඩු කරන්න පුළුවන්. එකලා කවුද පුතේ මේ එක ළමෙක් දානවා 7න් 8 කියලා බලමු. 8න් 7ද 7න් 8ද කියලා බලමු. හරිද? ඔළුවෙන් හිට ගන්න එපා. ඔළුවෙන් හිටගෙන ගන්න එපා. හරි බලමු මේ 51න් දෙකක්. පුතේ මේ වැස්ස පටන් ගත්තා සමහර විට ඔව් මාව ඇහෙන්නේ නැත්නම් පොඩ්ඩක් කියන්න ඕනේ. 51න් දෙකක් ගියාම කීයද? 49යි 8යි. අන්න පුතේ අල්න යන්න 7න් 1. දැන් මම වරහන දාන්නේ නැහැ. ඇයි ඒ? ඇයි වරහන් දාන්නේ නැත්තේ? මේ තනි භාගයක් ආවනේ. අල්න යන්න කියන්නේ? අල්න යන්න කියන්නේ ගුණ කිරීම. හරි? මෙතන ලියමු. 8න් 49 ගුණ කිරීම 7න් 1. දැන් ඔන්න කැපෙනවා ඇයි? මේ 7ට 7 ඒවා 1යි 49ට 7 ඒවා 7යි. 7 වරක් 7 49යි. එහෙනම් මම මෙතෙන්ට ගන්නම් 7 වරක් 1 7යි 8 වරක් 1 8යි. අන්න 8න් 7 ආපු කට්ටිය දැන් උඩ බයි. හරි? 8න් 7 ආපු කට්ටිය උඩ බයි. හරිද? ඔන්න 8න් 7. හොඳයි. ගොඩාක් අය 8න් 7 අරන් තියෙනවා ඈ. හරි. එහෙනම් අපි උදේ B කොටස හදමු. B කොටස. හරි? මේකේ උත්තරේ දැන් මේක ලියා යන්න එපා හදන්න නැති කට්ටිය. 8න් 7 ගන්න try එකක් දෙන්න. try එකක් දෙන්න. හරි? B කොටසට යන්න. B කොටස. අන්න ආයේ ඔව් තිරිණි ආවා. කරලියට ආව කවුද? තිරිණි. ලොතරැයියක් ගන්නවා. හරි? තිරිණි ලොතරැයකින් දිනුව මුදලින් 10න් 3ක් තමා උගත් පාසලේ පුස්තකාලයටත් ඉතිරි මුදලින් 7න් 4ක් තම ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකටත් මොකක්ද තියෙන්නේ? ඉතිරි මුදලින් 7න් 4ක් තම ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකටත් කළාය කියලා තියෙන්නේ. හරිද? ඒක පුතේ හදාගන්න වැඩිහිටි නිවාසයකටත් කළාය නෙමෙයි. මොකද්ද? වැඩිහිටි නිවාසයකටත් පරිත්‍යාග කළාය. නිකන් අර වැඩිහිටි නිවාසයකටත් කළාය කිව්වම නිකන් මොකද්ද කරේ කියලා හිතනවනේ. හරිද? එතකොට පරිත්‍යාග කළාය කියලා දාගන්න. හරි? පරිත්‍යාග කළාය. හරි. හරි. එහෙනම් ඔන්න දැන් අපේ ඉන්නේ තිරිණි. ලොතරැයියෙන් දිනු මුදලින් අන්න මුදල දන්නේ නැහැ. දැක්කනේ ඒක හොයන්න කියනවා ඇති. පස්සේ බලමු ඈ. 10න් 3ක් පාසලේ පුස්තකාලයටත් වැඩිහිටි. ඔන්න අපේ ඉන්නේ පුස්තකාලයයි වැඩිහිටි නිවාසයයි. පුස්තකාලයයි වැඩිහිටි නිවාසයයි. හරි? යම් බලන්න. මේකේ
ලොතරැයි මුදල වැඩිහිටි නිවාසයට දෙනවා පුස්තකාලයට දෙනවා. නිකන් දල සටහනක් මම දාගත්තා ඈ. හරි ඊට පස්සේ කියනවා මොකද්ද? ආන්නේ තෙල්දි වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළේ දිනුව මුදලින් කවර භාගයක්ද? අන්න ගානේ මුලම නෙමෙයි අහන්නේ. හරි ගාන මුලම නෙමෙයි අහන්නේ කොහෙද අහන්නේ? චුට්ටක් ඈතට ගිහිල්ලා අහන්නේ. හරිද? එහෙනම් කොහොමද මේ බලන්න? පුස්තකාලයට දෙන්නේ 10න් 3යි. පුස්තකාලයට 10න් 3යි. හරිද? වැඩිහිටි නිවාසයට දෙන්නේ ඉතිරියෙන් 7න් 4ක්. මේ වැඩිහිටි නිවාසයට දෙන්නේ කොහොමද? ඉතිරියෙන් 7න් 4ක්. හරිද? අපෙන් අහන්නේ කෙලින්ම වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ මුදල. එහෙනම් ඔන්න ප්‍රෝමිලාකන් එක බලමු උත්තරේ. ඔයාලා උත්තර ටික දාන්න ඈ. උත්තර ටික දාන්න. හරි. මෙන්න පුස්තකාලයට දුන්නට පස්සේ ඉතිරිය හොයන්න ඕනේ. බලන්න පුතේ මේ හැම ගානකම මොකක්ද අහන්නේ? ඉතිරිය. ඉතිරිය ඇහුවේනේ. එහෙනම් මෙන්න ඉතිරිය. ඉතිරිය. සම්පූර්ණ ප්‍රමාණයෙන් පුස්තකාලයට දුන්නේ 10න් 3යි. 10කින් 3ක් නැති වුණා නම් ඉතුරු වෙන්නේ 10න්. ඉතුරු වෙන්නේ 10න් 7යි. ඔන්න ඉතිරිය. මෙන්න මෙයාගෙන් මේ තියෙන ඉතිරිය ඒකෙන් 7න් 4ක් තමයි වැඩිහිටි නිවාසය. අන්න පළවෙනි රෝමිලක්කන් කියන ටිකක් ඈතට යනවා. හරි? එහෙනම් වැඩිහිටි නිවාසයට ඉතිරිය 10න් 7යි. ඒකෙන් 7න් 4ක්. 7න් 4ක් සුළු කරන්න. 10න් 7න් 4ක්. පුතේ කපන්න. 4 7 ඒවා එකයි. මෙතන 4 7 ඒවා එකයි. හරි? මෙතන සුළු කරන්න පුළුවන් ඕන. කොහොමද? 4ට 2 ඒවා 2යි. දෙකෙන් කපනවා ඈ. 10ට 2 ඒවා 5යි. 10ට 2 ඒවා 5යි. එහෙනම් 9 දෙවරක් 1. ඉතුරු ඒවා ගුණ කරන්න. දෙවරක් 1 2යි. පස්සරක් 1 5යි. හරි? ඔන්න. වැඩිහිටි නිවාසයට 5න් 2යි. පුතේ ඇයි මේ ඉරි දෙකක් ගහන්නේ? ඇයි මේ ඉරි දෙක ගහන්නේ? හරිද? ඔයා මෙතෙන්ට ඉරි ගහන්න තිබ්බනේ. මෙතෙන්ටම ඉරි ගහන්නේ. එතකොට ඒකින් අපිට දෙනවා අපිට සංඥාවක් දෙනවා මොකද්ද? මේ තමයි අවසාන උත්තරේ. ඒකයි ඉරි දෙකක් ගහන්නේ. හරිද? ඒකත් තේරුම් ගන්න. ඒකත් දැනගන්න. හැම දෙයකම කියන දැනගන්න යා. මේක තමයි අවසාන උත්තරේ. ඔයා මෙතෙන් ඉරි දෙකක් ගෙනුවොත් මේක තමයි අවසාන උත්තරේ. හරිද? අන්න. දැන් නේද? 5න් 2යි. හරි. වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කරා 5න් 2ක්. මේ මෙතන. ඊට පස්සේ පිළිනි පරිත්‍යාග කළ මුළු මුදල දිනු මුදලින් කවර භාගයක්ද? ඔයාලට දැන් ඔළුවේ තියෙනව නේද? හරි. පරිත්‍යාග කළා තැන් දෙකකට. තැන් දෙකකට පරිත්‍යාග කළා. එක පුස්තකාලයට පරිත්‍යාග කළා. අනිත් එක වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළා. එහෙනම් පරිත්‍යාග කළ මුළු මුදල කියන්නේ මොකක්ද? හරි. පුස්තකාලයට දුන්න කොටසයි වැඩිහිටි නිවාසයට දුන්නු කොටසයි දෙකේ එකතුව. දැන් අර එක ළමෙක් කියවනේ හා කියලා දෙනවද කියලා. දැන් මෙතන හා නෑ නේද? හා නෑ. එහෙනම් අපි ඒ එකතු කරන්න ඕනේ කියලා තීරණය කරන්න ඕනේ. එතකොට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරි. එහෙනම් රෝමිනකන් දෙකේ. හරිද? ඔන්න පරිත්‍යාග කළා තැන් දෙකකට. පුස්තකාලයට පුතේ 10න් 3යි. ඒකට එකතු කරන්න ඕනේ වැඩිහිටි නිවාසයට 5න් 2යි. හරි? වැඩිහිටි නිවාසයට 5න් 2යි. දැන් මට මෙතන 10න් 4 කියලා නවත්තන්න තිබ්බා. හැබැයි මේ 5න් 2 කියන්නේ මේගොල්ලෝ අහන ප්‍රශ්නයක් නේද? අපිට අවසාන උත්තරයක් ගන්න ඕනනේ. ඒකින්ද මම සරල කරා. හැදෙන්නේ කතාව. හරි. එහෙනම් 10න් 3ට 5න් 2 එකතු කරන්න. දැන් පොදු හරය කවුද? ලොකු එක්කිනා ගන්නවා. ලොකු එක්කිනාගේ ගුණාකාර ලියන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලාම බලන්න පුතේ මෙයා මෙයාගෙන් බෙදෙනවා කියලා. බෙදෙනවා. 10 5න් බෙදෙනවානේ. එහෙනම් උත්තරේ කියන්නේ පොදු හරය කෙලින්ම 10යි. 10ට 10 ඒවා 1යි. 1 වරක් 3 3යි.
10ට 5 ඒවා 2යි දෙවරක් 2 4. හරි. එතකොට අපි උත්තරයක් එනවා 4යි 3යි 7යි. අපිට උත්තරයක් එනවා ඔව් 10න් 7යි. ඔව් සංජය චතු දාලා තියෙනවා උත්තර තව කටි සෙත්මි දාලා තියෙනවා හරිද 10න් 7යි. හරි. එහෙනම් මේ තමයි පරිත්‍යාග කළ මුළු මුදල 10න් 7යි. එන්න උත්තරේ. උත්තරේ ආපු ගමන් මොකද කරන්න ඕනේ? හරි. උත්තරේ ආපු ගමන් ඉර දෙක ගන්න ඕනේ. හරි මම ඉර දෙක ගහුවා ඈ. ඔයගොල්ලන්ට පේන්නේ නැතුව ඇති. හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? අන්න ආයේ වෙනසක් ගැන කියනවා මේ පරිත්‍යාග කළ මුළු මුදල. හරි. පරිත්‍යාග කළ මුළු මුදල ඉතිරි වූ මුදලට වඩා. හරි. ඉතිරි වූ මුදලට වඩා රුපියල් 80000ක් වැඩි නම් 80000ක් වැඩි කියලා කියන්නේ පරිත්‍යාග කළ මුදල 80000යි කියන එක නෙමෙයි මේ කියන්නේ. හරිද? ඊට පස්සේ ඉතිරි මුදල 80000යි කියලාත් නෙමෙයි මේ කියන්නේ. හරිද? මේ මොකක්ද මේ 80000 කියන්නේ? පරිත්‍යාග කළ මුදල ඉතිරි මුදලට වඩා. ඒ කියන්නේ වෙනසක් පුතේ මේ කියන්නේ වෙනසක්. අන්නේ වෙනස 80000යි කියලා කියන්නේ. තේරුණාද කතාව? මං ගාව තියෙන මුදල රුපියල් 5යි. අම්මා ගාව තියෙන්නේ රුපියල් 7යි. ඒක කොහොමද කියන්න පුළුවන් විදිහක් කියන්නේ? හරි? අම්මා ළඟ ඇති මුදල මා ළඟ ඇති මුදලට වඩා රුපියල් 2කින් වැඩි. ඇයි මං ගාව 5යි අම්මා ගාව 7යි. කීයකින්ද වැඩි? 2කින් වැඩි. ඒ කියන්නේ 7යි 5යි වෙනස නේද ඔය කිව්වේ? හරි 7යි 5යි වෙනස. හරි නේද? එහෙනම් ඔන්න පුතේ මම මේ ටික දැන් මගනවා පරිත්‍යාග කරපු සම්පූර්ණ ප්‍රමාණය 10න් 7 කියලා මතක තියාගන්න ඈ. 10න් 7යි. පරිත්‍යාග කළ මුළු මුදල 10න් 7 ආවා. ඒක ඉතිරි මුදලට වඩා. එහෙනම් අපිට අන්න ඉතිරිය හොයන්න වෙනවා. මේ බලන්න. මේ ඉතිරිය කියන්නේ පරිත්‍යාග කළ පසු ඉතිරිය. පරිත්‍යාග කළාට පස්සේ ඉතිරිය. පරිත්‍යාග කළා ඔක්කොම කියලා අපිට ආවේ. හරි පරිත්‍යාග කළා ඔක්කොම 10න් 7ක් නේ. 10න් 7ක් නේ. හරි. එහෙනම් මේ පරිත්‍යාග කරපු ගාන සම්පූර්ණ ප්‍රමාණයෙන් අඩු කරොත් නේද ඉතිරියේ? පරිත්‍යාග කරපු සම්පූර්ණ ප්‍රමාණය පරිත්‍යාග කරපු කොටස සම්පූර්ණ ප්‍රමාණය 1යි කියන එක සලකන්නේ. එකෙන් අඩු කරොත් තමයි ඉතිරියේ. මේ පරිත්‍යාග කළපසු ඉතිරිය. කීයද? පුතේ 10න් 7ක් ගියාම කීයද? 10න් 3යි. හරි? 10න් 3යි. හරි. එතකොට කියන්නේ පරිත්‍යාග කළ මුළු මුදල ඉතිරි මුදලට වඩා 80000ක් වැඩි. මේ තියෙන්නේ ඉතිරි කොටස. එතකොට පරිත්‍යාග කළ කොටස මෙන්න මේ දෙන්නගේ එකතුව කීයද ආවේ? මේ දෙන්නගේ එකතුව ආවේ 10න් 7යි. 10න් 7යි. එතකොට වෙනස ගන්න. වෙනස කීයද? පුතේ කවුද ලොකු? මේ පරිත්‍යාග කරපු සම්පූර්ණ ප්‍රමාණය 10න් 7යි. හරිද? ඉතුරුනේ 10න් 3යි. මේ දෙන්න අතර වෙනස ගන්න ඕනේ. කවුද ලොකු? වෙනස ගන්නේ ලොකු කෙනාගේ කුඩා කෙනා අඩු කරන්න. 10න් 7 ලොකුයි. 10න් 3 කුඩායි. එහෙනම් වෙනස 10න් 7න් 10න් 3ක් අඩු. එතකොට කීයද? පොදු හරය සමානයි ලේසි 7න් 3ක් අඩු කරනවා කීයද? 4යි. හරි 4යි. එතකොට ඔන්න වෙනස 10න් 4යි. හරිද? අන්නේ වෙනස තමයි 80000 කියන්නේ. එහෙනම් මුළු ප්‍රමාණය ලොතරැයියෙන් දින්න කියන්නේ සම්පූර්ණ මුදල. එහෙනම් සම්පූර්ණ මුදල හොයන්න මම කියලා දුන්න ක්‍රමයක්. හරි? කොහොමද පුතේ සම්පූර්ණ මුදල හොයන්නේ? සම්පූර්ණ මුදල හොයන්න ක්‍රමයක් කියලා දුන්නා. මේ ආවේ මොකද්ද? වෙනස. ඒකේ ඇත්ත ගාණ කීයද? 80000යි. එහෙනම් මොකද කරන්නේ? ඇත්ත ගාණ ගුණ කරනවා කාගෙන්ද? ඇත්ත ගාණ ගුණ කරනවා එයාට අනුරූප භාගයේ පරස්පරයෙන්.
10න් 4 පරස්පරය කීයද? 10න් 4 පරස්පරය කීයද? 4න් 10යි. හරේ ලාවේ හරියට ලියන්න උඩයට 4න් 10යි. දැන් සුළු කරමු බලන්න. මෙන්න මෙතන 8 පේනවා. එතන 4 පේනවා. 4ට 4 ඒවා 1යි. 8ට 4 ඒවා කීයද? 2යි. 8ට 4 ඒවා 2යි. එතන ඉතුරු වෙන්නේ දෙවරක් 1 2යි බිංදු කීයක්ද? 1යි 2යි 3යි 4යි 5යි. හරි? ඔන්න පරිත්‍යාය ලොතරැයියෙන් පිළිනිදිනු මුදල මේ තමයි සම්පූර්ණ මුදල කීයද? 2.5ක් තියෙනවා. හරි? කීයද මේ? ඔව් 0.5 ලක්ෂ 2ක් නැත්තම් 200,000ක්. දැන් මෙයා මෙහෙම ලියලා ගැහුවා ඉරි දෙක. ගැහුවා ඉරි දෙක. අවසාන උත්තරේට ලකුණු නැහැ. ලකුණු නැහැ. ඒකකය නැහැ. ඒකකය නැහැ. දාන්න මොකද්ද? රුපියල්. දාන්න රුපියල්. හරි අනිවාර්යයෙන් මට කියන්න හොඳට ඔළුවට ගන්න ඒකක ලිවීම අනිවාර්යයි. හරි ඒකක ලිවීම අනිවාර්යයි. හරි එතකොට ඔන්න වැඩි. හරි එතකොට තව ඔන්න ගානක් තියෙනවා. පස්වෙනි ගානේ. හරි භාග ගණන්. හරිද මේකේ ඉතුරු ඔක්කොම හදන්න ඕනේ. තව ගානක් තියෙනවා. බලමු මේක ඔක්කොම ටික කතා කරන්න පුළුවන්ද කියලා අපිට වෙලාව පොඩි වෙලාවක් තියෙනවා. හරිද? හරි. ඕගොල්ලෝ දැන් මේ මම මේ ගණන් දැන් 8ක් තිබ්බන ටියුට් එක. ඒතකොට කටිකාලා වගේ එක දිගට හරිද? එහෙම හදන් ගියේ නැහැ. එකින් එක ලස්සනට පැහැදිලි කරගෙන ගියා. මේක මුදුවට අහන් හිටියා නම් අන්න ඉතුරු හතර දැන් S2 පියාගෙන S2 පියාගෙන හදන්න බෑ. හරිද? ඉතුරු හතර නියමයට වරක් හදනවා. හරිද? දැන් එතකොට මම මේ කියව වැඩේ මේ සතිය ඉවත් කරන්න ඕනේ. මොකද්ද? ඒ ඉතුරු හතර හදලා දැන් මේ පන්ති ඉවර නෑ. මම දැන් මොකද දන්නවද මම මේ 52යිනේ. ඒතකොට පුතේ මේ විනාඩියට මට මේ සම්පූර්ණ ගණන් කතා කරන්න බෑ. එහෙම කතා කරන්න ගියොත් එහෙම අර කඩිකාලා වගේ තමයි යන්නේ. එතකොට තේරෙන ළමයිට තේරෙනවා නැති ළමයි ඔහේ කට ඇරන් බලන් ඉන්නවා. හරි. ඒ නිසා මම අර මතකද පළවෙනිම දවසේ ගුණ කරන විදිහක් කියලා දුන්නා. ඕනෑම සංඛ්‍යාවක් 11න් ගුණ කරන්න. මේ වගේ ලස්සන එකක් තව චුට්ටි වෙලාවකින් මම කියලා දෙනවා ඔයාලට. හරිද? විනාඩි 6ක් 8ක් විතර තියෙනවානේ. පුංචි දෙයක් කියලා දෙනවා. හරිද? එහෙනම් ඒක අහගන්න ඉන්න. එතකොට මම කියන්නේ ඉතුරු ගණන් හතර හදලා අර කලින් සතිය වගේ කරන්න එපා. හරිද? ඔයගොල්ලෝ හදලා උත්තර ටික මොකද කරන්න ඕනේ? මට එවන්න ඕනේ. හරිද? මෙතන ඉන්නවා දැන් අපේ කට්ටිය. දැන් මට විශ්වාසයි මෙන්න අපේ පිරිස නේද? මේ ඉන්නේ අපිත් එක්ක අත්වල බඳන් ඉස්සරහට ගමනක් යන කට්ටිය තමයි මේ අද දවසේ ඉන්නේ. මොකද අපි පෝස්ට් එකක් දැම්මනේ. හරි. ඒ හින්දා මට විශ්වාසයි ඔයගොල්ලෝ දිගටම රැඳිලා ඉඳී. මතක ඇතුව අර ගණන් ටික හදලා මට එවලා Tamange හරි වැරදි චෙක් කරගන්න. හරිද? හරි වැරදි චෙක් කරගන්න. හරි? ඉතින් ලිමට ෆොටෝස් එකක් ගහලා දෙන්න. ඒ හරිද? මොකද මේක මම මේ පස්වෙනි ගාන කියන්නේ යන්න ගියොත් එහෙම දැන් මෙතන කිසි දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් මට කියන්න දැන් ඔයාලට හරි පේපර් එකේ විහගත රචනා ප්‍රශ්න 5ක් එනවා. ඒ පහෙන් හැමදාම වගේ පළවෙනි ගානට ගොඩක් වෙලාවට පළවෙනි ගානට හරිද? එක පත්‍රයේ මේ බලන්න එක පත්‍රයේ කොටස් දෙකයි පුතේ A කොටස B කොටස හරිද? A කොටසේ කෙටි ප්‍රශ්න 25ක් එද්දි B කොටසේ ව්‍යුහගත ස්ට්‍රක්චර්ස් හරිද? ව්‍යුහගත ප්‍රශ්න 5ක් එනවා. මේ පහෙන් 1යි 2යි 3යි 4යි 5යි එක ගොඩක් වෙලාවට භාග දෙක එහෙම කියන්න බෑ හරිද? මම මේ එන පහ අපි දැනගෙන යන්නේ විභාගෙට. හරිද? භාග මොනවාද? කේන්ද්‍රික ඛණ්ඩ මතකද මధుර සංගස කරා ඒකේ තව වර්ගඵලයේ කොටස ඉතුරු එක ඕගලන්ට අනිවාර්යෙන් කරන්න බෑ. හරි? කේන්ද්‍රික ඛණ්ඩ මොනවාද? පරිමිතිය වර්ගඵලය.
ඒක සංයුක්ත රූපයක් දෙන්නේ. සංයුක්ත රූපයක්. ඊට පස්සේ තව එන එකක් ඕගලන්ට කතා කළා මේ විදි සම්පූර්ණයෙන් අපිට ඉවර කරලා තියෙනවා මොකද සංඛ්‍යාණය. සංඛ්‍යාණය ජාල රේඛය හරිද සංඛ්‍යාත බහුවස්ත්‍රය සමච්ච සංඛ්‍යාත වක්‍රය එකකින් ගාණක් එනවාමයි. වට ප්‍රස්ථාරත් ඒකටමයි අදාළ. වට ප්‍රස්ථාරත් ඒකටමයි අදාළ. ඊට පස්සේ තාපුත එනවා ප්‍රතිශත වලින්. ප්‍රතිශත වලින් ගාණක්. හරිද ප්‍රතිශත වලින් ගාණක්. අන්න ඒක සංඛ්‍යාතේ මායින් ගාණක්. හරි? ඊට පස්සේ කුලක සම්භාවිතාව. කුලක හා සම්භාවිතාව. රුක් සටහන් කියලා එන්නේ. චතු දාලා දින අද නම් ෂෝක්ස් වෙලාව ගියා දැනුනේ නැහැ. නියමයි. අන්න එහෙම තමයි ඉන්නෝනේ. ඇත්තටම මුලින් උනන්දුවෙන් කැම්පේනින් කරන අයට එහෙම තමයි දැනෙන්නේ. හරිද? කුලක හා සම්භාවිතාව. මේ කුලක හා සම්භාවිතාව හරිද? එතකොට මේකෙන් දැන් බලන්නකො භාග ඉවරයි. මේකේ ඒක චූටි දෙයක් තියෙන්නේ. හරි. ඒකත් අපි කරා. කරාගේ අනිවාර්යෙන් හරි ඒක ටික නැහැ. සංඛ්‍යානේ. හරි. මේ ප්‍රතිශත මේ තව දෙකයි. මේක ඊළඟ මාසෙදී කවර් කරනවා. එතකොට පුතේ මෙතන ලකුණු 50ක්. හරි. මෙතන ලකුණු 50ක්. හරිද? දැන් මේ සර් මේ පේපර් එකේ එක කියන්නේ අර කියපු එක කරන්නේ නැද්ද? අර කෙටි ක්‍රමයක් කියලා දෙනවා කිව්වේ ඒක කරන්නේ නැද්ද? කරනවා කොටයිද? ඒකට විනාඩිය යන්නේ. හරිද? හරි. මේ වන්න භාග මේ ටික. හරි. එහෙනම් මෙන්න මේක මට කියන්න chat box එකේ දාන්න භාග දැන් ලකුණු 10න් 10 ගන්නවද නැද්ද? හරි. 10න් 10 ගන්නවද නැද්ද? chat box එකේ දාන්න බලන්න 10 ගන්නවා කට්ටිය. සාමාන්‍යයට අත උස්සන්න පුළුවන්. හරි. ලකුණු 10න් 10 ෂුවර් කරගන්න මේ 10 ගන්න පුළුවන් අනිවාර්යයෙන් බැරි වුණත් මොකද කරන්නේ? මම ගන්නවාමයි. හරිද? පුතේ ලකුණු ඔව් 90 හිතන ළමයාට තමයි 75න් නවතින්න පුළුවන්. 75 හිතන ළමයා 60න් නවතිනවා. හරිද? 40 හිතන ළමයා ෆේල් වෙනවා. 40 හිතන ළමයා ෆේල් වෙනවා. හරිද? අනිවාර්යයෙන්ම සර් ෂුවර් නියමයි. කොහොමද තමයි ඉන්න ඕනේ. හරිද? හරි. එහෙනම් ඇත්තටම සතුටුයි. එහෙනම් අද දවසේ ඔයගොල්ලන්ට මම අර පොඩි වෙලාවක් ඉතුරුනේ හින්දා මේක කිව්වේ අර පොරොන්දුව ඉෂ්ට කරන්නන්නේ. පුතේ මෙහෙමයි. දැන් මට චූටි වෙලාවක් දෙන්න මේ පුතේ 25න් ගුණ කරන්න ඉක්මනට ඔයා දැන් කැන්සල් අරගෙන 25න් ගුණ කරන්න ඉක්මනට කැන්සල් අරන් ගුණ කරන්න 25 ගුණ කරනකොට උත්තරේ දාන්න ටස් ගාලා කිසිම ළමයි ෆෝන් එක ළඟ තියනවා කැල්ලකින් ගහන්න එපා වැඩක් නැහැ. හරි. හරිද මේක 25 සරක්. මතක ළමයින්ට නම් පුළුවන් නේද? ටස් ගාලා දානවා 625. හරිද? එතකොට කොහොමද වෙලා කරේ? කොහොම බලාගන්න. 5 සරක් 5 25න් 5 දානවා දෙකක් ඉතුරුයි. 5 සරක් දෙක 10 දෙකයි 12යි. දෙවරක් 5 10න් බිංදුව දානවා එකක් ඉතුරුයි. දෙවරක් දෙක 4යි 1යි 5යි. පුතේ ಗುಣ කරන හැටි සංඛ්‍යා දෙකකින් ಗುಣ කරන හැටි පුරුදු වෙන්න සමහර දරුවෝ ඉන්නවා මේ 5 දැම්මා එකතු කරනවා 2.2යි 2යි 5යි 1යි 6යි කීයද 625යි 625යි මේක ගොඩාක් අය දාලා තියෙනවා හරිද 625යි දැන් මේක සමහරට මතකයිනේ 25 සරක් 25 කීයද 25 සරක් 25 625ටක් ගාලා එනවා හරිද 75න් ගුණ කරා 75න් ගුණ කරන්න කැන්සලෙන් ඉක්මනට ගුණ කරලා උත්තරේ දාන්න උත්තරේ දාන්න අද මම කියා දෙන ක්‍රමේ වළංගු වෙන්නේ එකම සංඛ්‍යා දෙකක් මේ සමාන සංඛ්‍යා වෙන්න ඕනේ හොඳද හරිද සමාන සංඛ්‍යා වෙන්න මම මේ ක්‍රමේ නෙමෙයි කියන්නේ ඔයගොල්ලෝ 75න් ගුණ කරගෙන යන අතරේ මම කියන්නේ ඒක අහගෙන ඉන්න හරි පුතේ මම අද කියලා දෙන ක්‍රමේ වළංගු ක්‍රමේ සමාන සංඛ්‍යා වෙන්න ඕනේ අගට 5 තියෙන්නත් ඕනේ. හරි. හරි. චතුනේ උත්තරයක් දාලා 5625 කියලා. 1870 කවුද 1875 මදුෂාන් පුතේ ආයසුළු කරන්න. ආයසුළු කරන්න මෙයා. හරිද? ආයසුළු කරන්න. හරි. බලමුද ඔය උත්තරේ ඔයාලා දාපු උත්තරේ නේද කියලා? ඔව් සෙත්මි දාලා තියෙනවා, රශ්මි විහාර දාලා තියෙනවා. හරි. බලමු. 5 සරක් 5 25න් 5 දානවා දෙකක් ඉතුරුයි. 5 සරක් 7 5 සරක් 7 35යි 2යි 37යි. පුතේ මේ වැරදිනවා නම් වැරදින්නේ මේ ස්ථාන හරියට දාන්න. හරි? ඊට පස්සේ 7 තරක් 5 35න් 5 දානවා 3ක් ඉතුරුයි. දැන් ඉතුරු 3ක්. 7 තරක් 7 7 තරක් 7 49යි. 49යි 3යි 49යි 49යි 3යි කීයද?
ඔව් 52යි. 52යි. යහුවා ඉර එකතු කරා. මේ ලස්සනට මේ කෙලින් දාන්න ඕනේ. 5යි 7යි 5යි 12යි දෙක දානවා එකක් ඉතුරු වෙයි. 3යි 2යි 5යි අර 1යි 6යි 5625යි. 5625යි. හරි? හරි වෙලාව ගියේ හින්දා මම දැන් ක්‍රමයේ කියලා දෙනවා. හරි? මේක ගත්තා. දැන් මේක. එහෙනම් හොඳට මතක තියාගන්න. මම දැන් කියලා දෙන ක්‍රමයේ වළංගු වෙන්නේ මොන වෙලාවටද? සමාන දෙන්නෙක් ගුණ වෙන්න ඕනේ. අගට 5 තියෙන්න ඕනේ. සමාන දෙන්නෙක් ගුණ වෙන්න ඕනේ. අගට 5 තියෙන්න ඕනේ. මෙව ඕනේ වෙනවා පුතේ ඔයගොල්ලන්ට සමහර තැන්වලදී ඕනවා වර්ග සංඛ්‍යා, පෛතෘක සම්බන්ධයේ වර්ගමූලය ගණිතදී ඕනේ වෙනවා. හරිද? හරි. දැන් ක්‍රමය කියලා දෙන්න හදන්නේ. පුතේ මෙහෙමයි ක්‍රමය. ඔන්න මම මෙයාව කියලා දෙන්න. 25 ගුණ කරන්න ඕනේ 25යි. පස්සරක් 5 කීයද? 25යි. කෙලින්ම දාන්න 25. පස්සරක් 5 25යි කියලා කෙලින්ම දානවා. ඊට පස්සේ මෙතන තියෙනවා නේද සංඛ්‍යා දෙකක්. ඒකෙන් ඔයාලා කැමති එක්කෙනෙක්ට මේ උඩේ කිනා ගන්නකො. උඩේ කිනාට එකක් එකතු කරන්න. උඩේ කිනාට එකක් එකතු කරන්න. ඒතර 2යි 1යි කීයද? 2යි 1යි 3යි. අන්නේ උත්තරේ 15 කිනාගෙන් ගුණ කරන්නේ. 3 වරක් 2 6යි. එතකොට මේක ඕනේ නැහැ. මේ කොටස ඕනේ නැහැ. නැවත කියන්නම්. පස්සරක් 5 කෙලින්ම දැම්ම 25. උඩ එක්කිනාට එකක් එකතු කරා. 3යි. 3 වරක් 2 6යි. මේක ඒ විදිහට එනවාද කියලා බලන්න. මුලින් බලන් ඉන්න. පස්සරක් 5 පුතේ දාන්න 25. පස්සරක් 5 උඩ එක්කිනාට එකක් එකතු කරන්න. 7යි 1යි කීයද? 7යි 1යි අම්බෝ පට්ටස එක. නියමයි. හරිද? 7යි 1යි 8යි. 8 වරක් 7. 8 වරක් 7. 8 වරක් 7 56යි. චක්‍රේ ඕනේනේ. චක්‍රේ නැතුව මුකුත් කරන්න බෑනේ. මම එදා කිව්වා ඔයගොල්ලන්ගේ වේගය හදන්නේ චක්‍රේ. 5625යි. හරිද? එහෙනම් මේ දැන් ඔයාලට 45 මම කියපු ක්‍රමයෙන් යන්න. මම කියපු ක්‍රමයෙන් හදලා ටස් ගාලා උත්තරේ දාන්න. හරිද? දැම්මා එකක් එකතු කරා ගුණ කරා. එකක් එකතු කරා ගුණ කරා. හරිද? සංජය 2025යි කියලා දානවා මම දන්නේ හරිද කියලා. හරිද? මම ඔන්න නැවත කියන්නම්. පස්සරක් 5 25යි. පුතේ 4ට එකක් උඩේ කිනාට එකක් එකතු කරනවා. 5යි. පස්සරක් 4 20යි. 2025යි. හරිද? ඕන එකක්. හරි? මම අමාරු එකක් හදලා ක්ලාස් එක ඉවර කරනවා. අමාරු එකක් හදලා. මේ පොතේ ඔයා දන්නවා. 105 දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා නේද? මෙතන ඒත් ප්‍රශ්නයක් නෑ නේ. පස්සරක් 5 25 දැම්මා. දැන් ඔයාලට පේන්නේ පුතේ එක නෙමෙයි. කවුද? 10 පේන්නේ. මෙන්න මෙහෙම වෙන් වෙන්නේ. ඔයාලට පේන්නේ 10. 10ට එකක් එකතු කරන්න. උත්තරේ දානවා. නියමයි. 10ට එකක් එකතු කරන්න. 11යි. 11 10න් ගුණ කරන්න මාර ලේසි. 11 සරත් 10 110. හරි. එහෙනම් ඔයගොල්ලෝ අලුත් දෙයක් ඔය වගේ ලස්සන මට හිතුන වෙලාවට සමහර දාලා ලස්සන දේවල් මම කියලා දෙයි ඈ. හරිද? එහෙනම් ලබන මාසෙ මේක ලබන මාසෙ නේද කියලා දෙන්න දෙන්නේ. අපරාධ. හරිද? හරි කවන්නේ. හරි. එහෙනම් ඔන්න පුතේ අද දවසේ ඔයගොල්ලන්ට ගන්නපු ටික සහ මේ දේවල් හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් අපිත් එක්ක හැමදාම රැඳිලා ඉන්න ඔයගොල්ලෝ අර ඕගොල්ලෝ අපි පොරොන්දු ඉෂ්ට කරනවා වගේ ඕගොල්ලන්ට දැන් ඕගොල්ලන්ගේ පොරොන්දුව තියෙනවා ඉස්සරහට මම ඒක කිව්වා නැවත කියන්නේ හරිද 28ට කලින් පුතේ ඒ දේවල් ටික ඕගොල්ලෝ බැලන්ස් කරලා හරිද ටියුට්ස් ටික ඉක්මනට ගෙදරට ගෙන්න ගන්න හරි නේද එහෙනම් පුතේ හැමෝටම ජය වේවා අපි ක්ලාස් එක නවත්වමු එහෙනම් හැමෝටම ආයුබෝවන් නේ සුබ රාත්‍රියක් good night